අයිබෝන් දුවේ පුතේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදයේ 4 වන පාඩමේ 6 වන කොටසත් එක්ක තමයි මේ එකතු වෙලා සිටින්නේ. අපි මේ පාඩමේදී කතා කරනවා ගොඩනැගිලි සඳහා භාවිත අත්තිවාරම් පිළිබඳව. ඔබට මතක ඇති මේ පාඩමේ එක්තරා කොටසක ගොඩනැගිල්ල මත යෙදෙන භාරයන් ගැන කතා කරා. අපි කෙටියෙන් ඒව මතක් කරගමු. මොනවද මේ භාරයන්? මල බර, සල බර, පාරිසරික භාර, වෙනත් භාරයන්. මෙන්න මේ භාරයන් පිළිබඳව කතා කරලා අපි මේ පාඩමේදී කිව්වා මේ භාරයන් ඊටාම ක්‍රමානුකූලව පොළවට සම්ප්‍රේෂණය කරනවා කියලා. මේ සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන උපාංගී හෙවත් කොටසට අපි කියනවා අත්තිවාරම කියලා. ෆවුන්ඩේෂන් එක කියලා. මේ අපි ඔබත් එක්ක අද සාකච්ඡා කරන්නේ මේ ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් මේ අත්තිවාරමේ ස්වභාවය. අත්තිවාරම කොහොමද වෙන්නේ? අත්තිවාරමේ ලක්ෂණ මොනවාද? අත්තිවාරම් හැඩය අනුව එයාගේ කරන කාර්ය අනුව වර්ග වෙන්නේ කොහොමද කියලා ඊටාම ලස්සනට අපි විස්තර කරන්න යනවා. හොඳින් අවබෝධ කරගන්න මේ පාඩම් කරන්න හැකි කොටසක් අවබෝධ කරගත්තොත් ඔබට මේකෙන් අහන සියලුම ප්‍රශ්න වලට ඊටා සාර්ථකව පිළිතුරු දීමේ හැකියාව පවතිනවා දුවේ පුතේ. අපි පළමුව සාකච්ඡා කරනවා අත්තිවාරම ගොඩනැගිලි සඳහා අත්තිවාරම් භාවිතය පිළිබඳව. ගොඩනැගිලි සඳහා අත්තිවාරම් භාවිතය. ඇයි දරුවෝ ගොඩනැගිල්ලකට අත්තිවාරමක් අවශ්‍ය වන්නේ? අත්තිවාරමක අවශ්‍යතාවය අපි මෙන්න මෙහෙම ක්‍රමයෙන් විමසා බලමු. පළමුව කියනවා ගොඩනැගිල්ලක භාරයන් ලෝඩ්ස්. මොනවද දරුවෝ මේ තිබෙන ලෝඩ්ස්? ලයිව් ලෝඩ් සජීවී භාරය. ඊළඟට ඩෙඩ් ලෝඩ් අපි කලින් කතා කරපු මල බර. ඊළඟට එන්වයරන්මන්ටල් ලෝඩ් පාරිසරික භාරය and other loads. මෙන්න මේ ලෝඩ්ස් වර්ග 4 ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන බව අපි මීට කලින් කොටසක අධ්‍යයනය කළ ඉවරයි. එය රඳවා ඇති භූමිය මත පතිත කරන හැටුම ස්ට්‍රක්චර් අත්තිවාරම. එය භූමිය මත පතිත කරන හැටුම ස්ට්‍රක්චර් අත්තිවාරම. එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් ලෙස හඳුන්වයි. අර ගොඩනැගිල්ලේ අන්තර්ගත වන්නා සියලුම භාරයන් ඊතා ක්‍රමානුකූලව පොළවට පතිත කරන හැටුම. මේ ලස්සන වචනයක් වෙනවා හැටුම ස්ට්‍රක්චර් එක. හැටුමට කියන නම තමයි ස්ට්‍රක්චර් එක ෆවුන්ඩේෂන් එකයි. මේ ෆවුන්ඩේෂන් එක කියන එක ඊටාම ශක්තිමත්, ඊටාම වැදගත්, ගොඩනැගිල්ලට අත්‍යවශ්‍යම මුලින්ම ඉදි කරන ඊටාම අවධානය යොමු කර යුතු කොටසක් ලෙස මේ අත්තිවාරම හඳුන්වන්න පුළුවන්. අත්තිවාරම රඳවන භූමියේ ස්වභාවය විවිධ විය හැක. මේ අත්තිවාරම රඳවන භූමියේ ස්වභාවය විවිධාකාර වෙන්න පුළුවන්. ඇයි දරුවෝ විවිධාකාර වෙන්නේ? දැන් අපි අවට පරිසරය බැලුවාම අවට පරිසරයේ තිබෙන භූමිය මඩ ගොඩක් වෙන්න පුළුවන්, කුණු ගොඩක් වෙන්න පුළුවන්, මුහුදු පතුලක් වෙන්න පුළුවන්, ගංගාවේ පතුලක් වෙන්න පුළුවන්, උස්කර කඳු භූමියක් වෙන්න පුළුවන්. මේ මිනිසුන් තිබෙන ස්ථානයේ කුමක්කුවත් අනිවාර්යෙන් එතන කෙසේ හෝ ගොඩනැගිල්ලක් හදනවද නැද්ද? හදනවා. ඒ පවතින ඕනෑම තැනකට ගැලපෙන පරිදි මේ විවිධාකාර අත්තිවාරම් වල හැඩ වෙනස් කරමින් නිර්මාණය කිරීමට තරම් මිනිසුන් තාක්ෂණය අතින් දියුණු වෙලා හමාරයි. ඒ නිසා අපි කියනවා මේ ස්වභාවය විවිධාකාර වෙන්න පුළුවන් ඕනෑම තැනකට ගැලපෙන අත්තිවාරමක් හැදීමට හැකි තරම් අප මේ ලෝකයේ තාක්ෂණය දියුණු වෙලා හමාරයි. ඒ තැනට ගැලපෙන සුදුසුම අත්තිවාරම තෝරා ගන්නා ක්‍රමවේදය පිළිබඳ දාලා අදහසක් ඔබටද මේ පාඩම ඉවරනවා සමගම ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ පාඩම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉංජිනේරු ටෙක්නොලොජි කියලා කියන්නේ අවබෝධ කරගන්න විෂයක්, කටපාඩම් කරන විෂයක් නෙවෙයි. අප අවට ප්‍රායෝගික ජීවිතයේ සිදුවන සියලු ක්‍රියාකාරකම් මනවින් අවබෝධ කරගැනීමේ ක්‍රියාවලියක් තමයි මේ අපි නිරත වෙලා සිටින්නේ. එනම් මේ භූමිය පාෂාණ වෙන්න පුළුවන්, පස් ගොඩක් වෙන්න පුළුවන්, පාෂාණ වකුරු භූමියක්, ගංගා හෝ මුහුදු පතුලක් වැනි ජලය රඳන ස්ථානයක පතුල වුවද අත්තිවාරම පිහිටුවාලිය හැක. දැන් ඔබ දැකලා තියෙනවා ගංගාවක පතුල මුහුදු පතුලක්. සමහරට කුඩා දූපත් දෙකක් යා කරන විශාල පාලම් පිටරට දැකලා ඇති. මේ විශාල පාලම් වල අත්තිවාරම කොහෙද තියෙන්නේ? මුහුදු පතුලේ. ඔබ හිතනවා මේ අත්තිවාරම නිර්මාණය කරන්නේ ගොඩනැගිල්ලක් සඳහා පමණයි කියලා. නැහැ පුතේ. ඔබ උසස් අධ්‍යයන කටයුතුවලදී ඉදිරියේදී මේ පාලම් සඳහා අත්තිවාරම් නිම කරනවා. පාලමක් තියෙන්නේ භාරයක්. එය ගංගාවේ පතුලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අත්තිවාරම් ඕනෑම තැනක යෙදෙන්න පුළුවන් බව මතක තබා ගන්න. අත්තිවාරම රඳන ස්ථානයේ ස්වභාවය අනුව
එයට දැරිය හැකි භාරයන්ද ස්වභාවය අනුව එයට දැරිය හැකි භාරයන්ද වෙනස් වේ. අපේ භූමියේ සමහර ස්ථාන තියෙනවා පසේ තදගති ඉතාම වැඩි. මේ පසේ තදගති ඉතාම වැඩි වෙනකොට එයාට ලොකු ලෝඩ් එකක් දරන්න පුළුවන්. නමුත් සමහර ස්ථාන තියෙනවා ඒ ස්ථාන පුරවපු පස් තට්ටු, කැලි කසල ගොඩවල්, ඒ වගේ තැනක සමහරවල් අත්තිවාරම් ගහන්න යනවා. එවැනි අවස්ථාවක ඒ ස්ථානයට දරා ගන්න බැහැ ලොකු භාරයක්. ඒ නිසා පොළවේ ස්වභාවය ගැනත් අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. අපි කලින් පරිච්ඡේදයේදී අත්තිවාරම් මත යෙදෙන භාරයන් ගැන සාකච්ඡා කරද්දී මේ ගොඩනැගිල්ලක අත්තිවාරම කියන කොටස කතා කරනකොට මේ අත්තිවාරමක් නිර්මාණය කිරීමේදී ඔබට මතක ඇති විශේෂ කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා කිව්වා. ඒ පළවෙනි කරුණ තමයි total load එක. කාගේ load එකද? ගොඩනැගිල්ලෙන් පහළට සම්ප්‍රේෂණය කරන total load එක, පූර්ණ භාරය. ඊළඟට ඔබට තව ලස්සන වචනයක් කතා කරා මේ soil එකේ එහෙම නැත්නම් මේ පසේ bearing capacity, මේ පසේ bearing capacity එක පිළිබඳව. ඔන්න ඔය දෙක ගැන ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙලා තමයි ගැලපෙන්නා වූ සුදුසුම අත්තිවාරණ වර්ගය තෝරා ගනු ලබන්නේ. එනිසා ඔබට මේ වීඩියෝ පාඩම් මාලා, දර්ශන මාලා සියල්ල නරඹන ඔබට මා මේ පාඩම් වලට අදාළ ඉංග්‍රීසි වචනයත් ඔබට ඉදිරිපත් කරන්න අනිවාර්යෙන් පොරොන්දු වෙනවා. මේට හේතුව ඔබට උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව පමණයි සිංහල මාධ්‍ය ඉගෙන ගන්න තිබෙන්නේ. ඒ නිසා උසස් අධ්‍යාපනයේ යනකොට ඔබට අනිවාර්යයෙන්ම බොහෝ විට ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා මේ වචන මතක තබා ගන්න එක ඉදිරි අනාගතයට මුළු ජීවිතේටම වැදගත්. ඒ නිසා ඉංග්‍රීසි වචනත් එක්කම සිංහල වචනත් මතක තියාගන්න උත්සාහ කරන්න. සමහර අවස්ථාවලදී පේපර් එකෙත් බොහෝ අවස්ථාවල මේ ඉංග්‍රීසි වචනත් print වෙලා ඉන්න පුළුවන්. සිංහල වචනය වෙනස් වුණත් ඉංග්‍රීසි වචනය වෙනස් වෙන්නේ නැහැ. සමහර විට මේ පේපරේ නිර්මාණය කරන ප්‍රොෆෙසර් මහාචාර්යවරයා ඔබට පෙළ පොතේ ලබා දීලා තියෙන සිංහල වචනයට සමාන අරුතක් ඇති වෙනත් සිංහල වචනයක් ලබා දෙන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි වචන එකමයි. එවැනි අවස්ථාවක ඔබ අපහසුතාවයට පත් නොවි සිටීමට හැකි වේවි. ඒ නිසා ඉංග්‍රීසි වචනත් අනිවාර්යයෙන් මතක තියාගන්න කියලා මේ වීඩියෝ බලන සියලුම දරුවන්ට කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි ඒත් එක්කම යනවා ඊළඟ කොටසට. ඊළඟ කොටසේදී කියනවා එම නිසා අත්තිවාරම රඳන ස්ථානයේ ස්වභාවය අනුව එයට දැරිය හැකි භාරයන් වෙනස් වේ. අත්තිවාරමේ ස්වභාවය අනුව. එනිසා සමහර අත්තිවාරම් තියෙනවා. ඒ අත්තිවාරම් වලට කම්බි දැම්මොත්, වැරගැන්වූ කම්බි දාලා ගත්තොත් ලොකු ලෝඩ් එකක් ගන්න පුළුවන්. මේ අපි කම්බි ගැන කොන්ක්‍රීට් පාඩමේදී ඔබත් එක්ක සාකච්ඡා කරා. මේ කම්බි වලට පුළුවන් ආතන්‍ය සම්පීඩන ප්‍රත්‍යාබල හොඳින් දරන්න. ආතන්‍ය සම්පීඩන ප්‍රත්‍යාබල හොඳින් දරන්න. ඒ නිසා අපි කම්බි යොදලා මෙයාගේ භාරය බලය වැඩි කරන්න පුළුවන්. අන්න ඒ වගේ අත්තිවාරම් වලට අධික භාරයක් දරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ සමහර අත්තිවාරම් තියෙනවා ගඩොලෙන් නිර්මාණය කරපු අත්තිවාරම්, කළු ගලෙන් නිර්මාණය කරපු අත්තිවාරම්. ඒ අත්තිවාරම් වලට ලොකු ලෝඩ් එකක් දරන්න බෑ. සාමාන්‍ය තනි නිවසක්, කුඩා නිවසක් වගේ අවස්ථාවකදී අපි පොළව හරහා කළු ගල් බැම වැදලා, ගෙපැල කපලා කළු ගල් බැම වැදලා ගන්න. ආන් ඒ අත්තිවාරම් වලටත් දරුව ලොකු ලෝඩ් එකක්, ලොකු භාරයක් ගන්න බෑ. මේ නිසා අත්තිවාරමක මූල්‍යකාරය වන්නේ. එම නිසා අත්තිවාරමක මූල්‍යකාරය වනුයේ එම ගොඩනැගිල්ලේ භාරයන් කුමක් වුවත් අදාළ භූමියට දරාගත හැකි වන පරිදි අවශ්‍ය ප්‍රදේශය පුරා වැඩි වර්ගඵලයක එම භාරය ව්‍යාප්ත කිරීමයි. දැන් පුතේ වැඩි භාරයක ව්‍යාප්ත කරනවා කියලා කියන මෙන්න මේ කාරණාව බලා ගන්න. දැන් මේ තියෙනවා පොළව. හරිනේ? එකම භාරය අපිට මෙතනින් එනවා කිලෝ නිව්ටන් 100ක්. කොච්චරද පුතේ? කිලෝ නිව්ටන් 100ක්. මෙතනනුත් එනවා කිලෝ නිව්ටන් 100ක්. කිලෝ නිව්ටන් 100ක්. මෙන්න මෙතන වර්ගඵලයට වඩා මෙතන වර්ගඵලය විශාලයි. මෙවැනි අවස්ථාවක මේ අත්තිවාරම් දෙකෙන් මෙන්න මේ කියන පළමු අත්තිවාරම කිඳා බසින්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඇයි මේ අත්තිවාරමේ මේ කතා කරන වර්ගඵලය ඉතා අඩු නිසා පොළවට දැනෙන බර වැඩි. ඒ නිසා මේක කිඳා බසින්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්.
නමුත් මෙවැනි අවස්ථාවේදී අත්තිවාරමේ පළල වැඩි නිසා මේ ලෝඩ් එක බෙදාහරන ප්‍රමාණය වැඩි නිසා කිඳා බසින්නට පුළුවන් සම්භාවිතාවය අඩුයි. දැන් එහෙමනම් ඔබ අහන්න පුළුවන් එහෙමනම් අපි අත්තිවාරම කිඳා බසින්න නැති වෙන ලොකු කරන්න පුළුවන්. පළල් කරන්න පුළුවන්. හරි. නමුත් පුතේ ඊට සාපේක්ෂව යන වියදම පස් කපන්න, පස් පුරවන්න, අමුද්‍රව්‍ය වලට. ඒ නිසා අපි හැකිතාක් දුරට යන්න පුළුවන් උපරිම පල්ල සීමාවෙන් අපි නවතිනවා. එතනින් එහාට ගියොත් මුදල්, ශ්‍රමය, කාලය විශාල වශයෙන් වැය වෙනවා. ඒ නිසා ඊටාම සූක්ෂම පරිදි මේ නිර්මාණය කිරීම ගොඩනැගිලි පිරිමිවන්කරුවන්ගේ ඩිසයිනර්ස්ලගේ කාර්යභාරය. ඩිසයින් ඉංජිනේර්ස්ලගේ කාර්යභාරය බව මතක තබා ගන්න. ඒ නිසා තමයි මම කිව්වේ මේ පාඩම අවබෝධයෙන් තේරුම් ගන්න ඕන පාඩමක්, කටපාඩම් කරන්න අවශ්‍ය පාඩමක් නොවන බව. අපි ඊළඟ කොටසට එමු. මෙහිදී කියනවා මෙහිදී අත්තිවාරම මත ක්‍රියාත්මක වන අත්තිවාරම මත ක්‍රියාත්මක වන බර තිබෙනවා. මල බර, ඩෙඩ් ලෝඩ්. සල බර, ලයිව් ලෝඩ්. පාරිසරික බර, එන්වයරන්මන්ටල් ලෝඩ්. මෙන්ම ගිනි මල බැදීම් පිපුරුම් ආදියෙන් රථ වාහන ආදියෙන් ඇති වෙන කම්පන වෙනත් භාරයන් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. පසේ ස්වභාවයයි මේ සම්පූර්ණ භාරයන් පිළිබඳවයි අනිවාර්යයෙන්ම අවබෝධයෙන් යුතුව තමයි අත්තිවාරම නිර්මාණය කළ යුතු බව හොඳින් සිහියෙන් මතක තබා ගන්න. ඒ කාරණා දෙක කෙරෙහි අවධානය යොමු කරන ගොඩනැගිලි පිරිමැවුම් කරුවා, ඩිසයිනර්, එහෙම නැත්නම් ඩිසයින් ඉංජිනේරුවරයා ඔන්න සුදුසුම අත්තිවාරම් වර්ගය තීරණය කරනවා. එසේ සුදුසුම අත්තිවාරම් වර්ගය තීරණය කළා නිකන් ඉන්න බැහැ. අපි කියමු ඉස්සරහට දැන් අපි කතා කරන දුවපිතු අත්තිවාරම් වර්ග විශාල ප්‍රමාණයක්. වර්ග කිහිපයක්. ඒ වර්ග ඇතුළේ කම්බි සමහර ලාවට 12 කම්බි දාන්න වෙනවා. 10 කම්බි දාන්න වෙනවා. 16 කම්බි දාන්න වෙනවා. ඒ අතරේ කම්බි ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. ඒ අත්තිවාරමේ පළල, ගැඹුර, දිග පළල සුළු වශයෙන් එහාට මෙහාට වෙනස් කරන්න පුළුවන්. එතන මේ කාමත තනදා පවතින. ගොඩනැගිලි පිරිමැවුම් කරුවා මත නදා පවතිනවා. ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි ගමේ ගොඩේ නිවසක් හදනකොට එන මේෂන් බාසුන් වරයානේ පල්ල තීරණය කරන්නේ. ඇති දැන් කැපුණා කියලා තීරණය කරන්නේ ගමේ බාසුන් යහනේ. ඒ ගමේ බාසුන් සමහරට 8 වසරටවත් ඉස්කෝලේ ගිහිලා නැහැ. පොතක්වත් කියවන්න දන්නේ නැහැ. ඔහු හදන ගොඩනැගිල්ලත් පෙරලෙන්නේ නැහැනේ. කිදා බසින්නේ නැහැනේ. එහෙනම් මොකටද ඉංජිනේරුවන්? ඔහුට තිබෙන්නේ පළපුරුද්ද, අත්දැකීම. වසර ගණනාවක් අත්තිවාරම් නිර්මාණය කළා පළපුරුද්දෙන් ඔහු පස දිහා බලලා ගොඩනැගිල්ලේ භාරය දිහා බලලා අත්දැකීමම කියන මෙච්චර ප්‍රමාණයක් ප්‍රමාණවත්, මෙච්චර කම්බි ප්‍රමාණයක් ප්‍රමාණවත්. නමුත් ඒ අපි ඉංජිනේරු විද්‍යාව නෙවෙයි. ඉංජිනේරු විද්‍යාවේදී අපි එහෙම කරන්න බෑ. මේවා ගණනය කළ යුතුයි. ඔබ ගණන් හදන්න දන්නවනේ. මේ භාරයන් එකින් එක එකතු කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගමු පුතේ. හරි? මෙන්න මේ ආකාරයට ගමු. සාමාන්‍ය ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා තට්ටු දෙකේ. මේ ආකාරයට තට්ටු දෙකේ ගොඩනැගිල්ලක්. මේ තිබෙන්නේ මෙන්න පළවන තට්ටුව, මෙන්න දෙවන තට්ටුව ඔන්න වහලය ගහනවා. මෙතනින් පහළට අත්තිවාරම තිබෙනවා කියලා හිතන්න. මේ ආකාරයේ. මෙයාගේ සැලැස්ම ගත්තාම ඉහළින් මේ ආකාරයට සැලැස්ම ගත්තාම මේකේ තිබෙනවා බේස් වලවල් 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඕකෙන් කණු 6ක තමයි මේ සම්පූර්ණ ගොඩනැගිල්ල තිබෙන්නේ. එතකොට මේ ගොඩනැගිල්ල නිර්මාණය කරන ඉංජිනේරුවා හැකියාව තිබෙන්න ඕනේ අපි මේ කතා කරපු ගොඩනැගිල්ලේ live load, dead load, environmental load, other loads මේ වගේ වාහන පිපුරුම් නිසා ඇතිවන load මේ සියල්ලගේම load එකතු කරලා ඒ සම්පූර්ණ load කුළුණු 1 2 3 4 5 6ට බෙදලා බලන්න. ඒ ගැලපෙන load එකට අනුකූලව තමයි අත්තිවාරම් වර්ගය, පළල, ගැඹුර යෙදිය යුතු කම්බි ප්‍රමාණය තීරණය කරන්නේ. මේ උසස් ගණිතයක්ද නැද්ද? මේ උසස් ගණිතයක්. වෙනම වගු තිබෙනවා. මේ වගු දෙස අධ්‍යයනය යොමු කරලා, අවධානය යොමු කරලා සුදුසුම පරිදි ගැළපෙන්නා වූ අත්තිවාරම තීරණය කිරීම තමයි වරලත් ඉංජිනේරුවරයෙක්ගේ රාජකාරිය. ඒ ප්‍රමාණවත් මේ ඔබට තිබෙන විෂය නිර්දේශය තුළ අධ්‍යයනය කරන්න මේ දැනුම ප්‍රමාණවත් බව මතක තබා ගන්න. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට. මෙන්න මේකෙදී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා හැටුම් වර්ග දෙකක්. හැටුම කියන්නේ මොකද්ද පුතේ? ස්ට්‍රක්චර් එක. හැටුම කියන්නේ මොකද්ද? ස්ට්‍රක්චර් එක. අපි ඉදිරියේදී කතා කරනවා කයිරු බැම්ම කියලා එකක්.
මතක තබා ගන්න මොකද්ද? කයිරු බැම්ම. කයිරු බැම්ම. මෙන්න මේ කයිරු බැම්මට යටින් තිබෙන කොටස යටි හැටුම ලෙසත් මෙන්න මෙතනින් පහළ තියෙන කොටස යටි හැටුම ලෙසත් කයිරු බැම්මෙන් ඉහළ කොටස උඩු හැටුම ලෙසත් upper structure lower structure හැටුමට කියන නම මොකද්ද? structure ඉහළ කොටස පහළ කොටස යටි හැටුම උඩු හැටුම යටි හැටුම බොහෝ වෙලාවට වෙන්නේ ගොඩනැගිල්ලක අත්තිවාරම උඩු හැටුම විදියට බිත්ති කොලම්ස් කුළුණු බාල්ක අතලු වහල මේ උඩු හැටුමට අන්තර්ගත වෙනවා. ඉදිරියේදී ඔබට විභාග ප්‍රශ්නවලදී උඩු හැටුමේ ස්වභාවය විස්තර කරන්න යටි හැටුමේ අන්තර්ගත ද්‍රව්‍යයන් මොනවාද මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මේ හැටුම කියන වචනේ ඔබේ කටට පුරුදු කරගන්න හුරු කරගන්න උච්චාරණය හුරු කරගන්න ඔබට අලුත්ම වචනයක් හැටුම කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කතා කරන ස්ට්‍රක්චර් එක. මොකටද පුතේ? ස්ට්‍රක්චර් එකට තමයි අපි හැටුම කියලා භාවිතා කරන්නේ ගොඩනැගිලි තාක්ෂණ වේදේ අත්තිවාරම් පාඩමේදී. ඊළඟට එනවා පොළවේ ස්වභාවය ඒකාකාරී නොවන අවස්ථාවකදී උඩ හැටුම සුපර් ස්ට්‍රක්චර් අපර් ස්ට්‍රක්චර් කියලා කියන සුපර් ස්ට්‍රක්චර් කියලාත් කියනවා. සුදුසු මට්ටම් තලයක් ලබා දීම අත්තිවාරමෙන් සිදු යුතු තවත් කාර්යභාරයකි. දැන් ඔබට ලස්සනට ගොනු කරගන්න පුළුවන් අත්තිවාරමෙන් සිදුවන කාර්යයන්. අපි දැන් ගණනාවක් කතා කරා ස්ලයිඩ්ස් කීපයක. ඔබගේ නිබන්ධනය print out අරගෙන මේවා highlight කර කර බලා ගන්න ඕනේ. දැන් ඔබට note එකක් මගේ මේ පාඩම් මාලාවේදී ඔබට ගොඩාක් වෙලාවට note ලියන්න නැහැනේ. ඔබ note එක ළඟ තබා ගන්නවා. ළඟ තබාගෙන highlighters pen රතු pen භාවිතා කරමින් අත්‍යවශ්‍ය කාරණා ලියාගෙන රූප සටහන් ඇඳගෙන මේ පාඩම ස්ටඩි කරගෙන යනවා. මේ තමයි අධ්‍යයනය. පැහැදිලිද? අධ්‍යයනය කරා යන්න ඉවරලා පාඩම් මාලා සියල්ල ඉවර වුණාට පස්සේ ඔබට ඊටාම ලොකු දැනුමක් විශිෂ්ට දැනුමක් මේ හරහා ලැබෙනු නොඅනුමානයි. කෙලින්ම මේ පාඩම් මාලා ඔන්න මම මැද හරියකදී මතක තබා ගන්නවා. මතක තියාගන්න මේකේ මම පහළ මැද ඉහළ කියලා සිසුන් කණ්ඩායම් තුනක් සිටිනවා. මම බොහෝ වෙලාවට මේකෙන් මැද කණ්ඩායමෙන් ඉහළ සිසුන්ට තමයි ආමන්ත්‍රණය කරන්නේ. පහළ කියලා කියන්නේ ඔබ අදක්ෂයි කියලා කියනව නෙවෙයි. වැඩ නොකරන වැඩ අතපසු කරන ළමයින්ට ටිකක් අමාරුයි මේ පාඩම් මාලා අධ්‍යයනය කරන්න. ඒ නිසා වැඩ කරන බහුතරයක් දෙනාගේ හිතසුව පිණිස තමයි මේ පාඩම් මාලා ගලපන්නේ. මේ කියන වචනයක් පාසා වගකීම ගන්නවා. මේ සෑම වචනයක් තුළම ගොඩාක් තියරි කාරණා අන්තර්ගත වෙනවා. මේ කිසිදු වචනයක් අපතේ යන්නේ නැහැ. මේ පාඩම් මාලා නරඹන සියලු දෙනාම ඊටාම සාවධානව වචනයක් පාසා තේරුම් ගත්තොත් ඒ වාක්‍ය තුල අන්තර්ගත බොහෝ කාරණා සිද්ධාන්ත කාරණා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් මේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය මනාව අධ්‍යයනය කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. මේ කොටස් සියල්ලම විශේෂ පිළිවෙලකට හදලා තියෙන විශේෂ ගැලීම් රටාවකට මැදින් කොහෙවත් නවතින්න බෑ. අග මුල මැද දෙකම ඒකාකාරව ගලාගෙන යන පරිදි ඊටාම සුන්දර ගැලීම් රටාවකට නිර්මාණය කර තිබෙන බව මතක තබා ගන්න මේ වීඩියෝ දර්ශනස්සේ ඔබට පැහැදිලි කරන්න. ඒකාකාරී නොවන අවස්ථාවක් කුමක්ද පුතේ ඒකාකාරී නොවන අවස්ථාවක් කියලා කියන්නේ? අපි ගත්තොත් කඳුකර ප්‍රදේශයක් ගත්තොත් මේ කඳුකර ප්‍රදේශයේ තිබෙන්නේ මෙන්න මේ වගේ බෑවුම් ස්වභාවයක්. බෑවුම් ස්වභාවයේ අපිට මෙන්න මේ වගේ තැනක අත්තිවාරමක් ඉදි කරන්න තිබ්බොත් ඔන්න අපි නිර්මාණය කරනවා මෙතන තරමක් අත්තිවාරම ගැඹුරට. මේ ස්ථානයේ අත්තිවාරම මේ ආකාරයට මේ ස්ථාන අත්තිවාරම මේ ආකාරයට නිර්මාණය කළා. මේ තුනම එකතු කරමින් ඔන්න අපිට ගොඩනැගිල්ල සඳහා සුදුසු මට්ටම් තලයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒක තමයි කියන්නේ සුදුසු මට්ටම් තලයක් ලබා දීම අත්තිවාරමෙන් සිදු යුතු තවත් කාරණාවක් කියලා. පැහැදිලි ඇති. සුදුසු මට්ටම් තලයක් ලබා දීම. මෙතනදී ඊළඟට කියනවා මෙහිදී පස මත යෙදෙන භාරයන්හි තීව්‍රතාවය load intensity තීව්‍රතාවය සීමා කර ගැනීම සඳහා මෙම භාරයන් අවශ්‍ය පරිදි විශාල ශේෂ්ඨ කරා බෙදා හැරීම හෝ එසේ නොවන අවස්ථාවලදී අත්තිවාරම් රඳවන පසේ ගැඹුර වැඩි කිරීමටද මගින් වඩා ස්ථායී පස් ස්තරයක් හෝ පාෂාණ තට්ටුවක් වෙත සම්ප්‍රේෂණය කළ යුතුදැයි තීරණය කළ යුතු වේ. ඊටාම ලස්සන සිද්ධාන්ත කාරණා කිහිපයක් ඔන්න ඔබට දිස් වෙනවා.
දැන් මේකෙදී කියනවා පස මත යෙදෙන භාරයේ තීව්‍රතාවය. අපි කලින් ස්ලයිඩ් එක කතා කරා අත්තිවාරමේ ප්‍රමාණය කුඩා වුණොත් පොළොව මත වැඩි බලයක් යෙදෙනවා. ඒකට අපි කියනවා තීව්‍රතාවය. ඒ නිසා කිඳා බහින්න පුළුවන්. ඒ නිසා අත්තිවාරමේ ප්‍රමාණය පළල වැඩි කරනකොට ලැබෙන තීව්‍රතාවය අඩු වෙනවා. එහෙමයි කියලා අපිට ගොඩාක් අත්තිවාරමේ පළල වැඩි කරන්න පුළුවන්ද? ගොඩාක් අත්තිවාරමේ පළල වැඩි කරන්න බෑ. අපි හැකිතාක් දුරට යෙදෙන බලය අඩු කළ ශේෂ බලය වැඩි කළා අත්තිවාරම මගින් යෙදෙන බලයේ තීව්‍රතාවය අඩු කර ගන්නවා. මෙහිදී ආයෙත් මම ඔබට පැහැදිලි කරන්නම් ඊටාම ලස්සන સિદ્ધාන්ත කාරණා කිහිපයක් මේ ස්ලයිඩ් එක ඔබට කතා කරන නිසා භාරයේ තීව්‍රතාවය සීමා කර ගැනීම සඳහා මෙම භාරය අවශ්‍ය පරිදි විශාල වර්ගඵලයක් මේ විශාල ශේෂ්ඨඵලයක් පුරා බෙදා හරින්න පුළුවන්. විශාල ශේෂ්ඨඵලයක් පුරා බෙදා හරින්න පුළුවන්. පළල වැඩි කරලා. ඊළඟට කියනවා එසේ නොවන අවස්ථාවකදී එහෙම බැරි නම් අත්තිවාරම රඳවන පසේ ගැඹුර වැඩි කිරීම. මෙතන ගැඹුර මදි නම් අපිට පුළුවන් ඕන තවත් ගැඹුර වැඩි කරන්න. ගැඹුර වැඩි කරන්න ස්ථායීතාව වැඩි වෙනවා. සාමාන්‍ය අත්තිවාරමක පොළ උඩ හදන්න බෑනේ. ගැඹුර වැඩි කරන්න ස්ථායීතාව වැඩි. එහෙමයි කියලා ස්ථායීතාව වැඩි කරන්න කියලා දුවේ පුතේ ගැඹුර වැඩි කරන්න ගියාම අත්තිවාරම හරන්න කොච්චර කොස්ට් එකක් කොච්චර වියදමක් යනවද? ඒ නිසා සුදුසුම ගැඹුරම තමයි තීරණය කරන්නේ. බැරි නම් අපි ගැඹුර වැඩි කරනවා. මොන වගේ උදාහරණයක්ද? සමහර අවස්ථාවලදී අපි මේ ගොඩනැගිල්ල හදන්නේ පුරවපු පස් භූමියක. සමහර අවස්ථාවලදී මේ පස නාය යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සමහර විටදී අපි ගැඹුරු ස්තර දක්වා මේ අත්තිවාරම හාරලා ස්ථානගත කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. එහෙමත් නැත්තම් කියනවා වැඩි කිරීම මගින් වඩා ස්ථායි පස් ස්තරයක් වූ පාෂාණ තට්ටුවක් වෙත සම්ප්‍රේෂණය කළ යුතුයි තීරණය කරන්න ඕනේ. ඇයි මෙහෙම හාරන්නේ? තද පාෂාණ තට්ටුවකට පස් ස්තරයකට අරන් යන්න. අපිට මේ අත්තිවාරම හාරනකොට තේරෙනවා මුලින් තියෙන පස ක්‍රමයෙන් පහළට යන තද පාෂාණ තට්ටු ලැබෙනවා. ඒ නිසා අධික භාර දරන ගොඩනැගිලිවල අපි අනිවාර්යෙන් මතක තබා ගන්න ඕනේ මේ ලෝඩ් එක තදම පාෂාණ තට්ටු වෙත සම්ප්‍රේෂණය කරන්න. තද ගතිය වැඩි පාෂාණ තට්ටු වෙත සම්ප්‍රේෂණය කරන්න අනිවාර්යෙන් අපි වග බලා ගන්න ඕනේ. එයයි මේ කොටසෙන් කියවෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යමු. අත්තිවාරම නිවැරදිව යෙදීමෙන් මෙන්න හරි අත්තිවාරමක් භාවිතා කරාම සුදුසුම ගැළපෙන අත්තිවාරම තීරණය කරාම කොහොමද තීරණය කරන්නේ? මම නැවතත් කියනවා ගොඩනැගිලි පිරිමැවුම් කරුවා ඩිසයිනර් නිර්මාණ ඉංජිනේරුවරයා ගැළපෙන සුදුසුම ලෝඩ් එක බලනවා. හොඳම ලෝඩ් එක තෝරා ගන්නවා. හරිම ලෝඩ් එක. පස්සේ ඉසුලුම් ධාරිතාවය බෙයාරින් කැපැසිටි එකක් තීරණය කරලා ගැළපෙන මත්තිවාරම ඔන්න හදලා තිබ්බා. එමගින් ලැබෙන ප්‍රයෝජන මොනවාද බලමු. ගොඩනැගිල්ලේ ස්ථායීතාවය ස්ටැබිලිටි වැඩි කරගත හැකි අතර ස්ටැබිලිටි එක පෙරලෙන්නේ නැහැ, ඇලවෙන්නේ නැහැ, පතිත වෙන්නේ නැහැ. අත්තිවාරමේ පැත්තක් පාත් වෙන්නේ නැහැ. මේකට අපි කියනවා මොකද පුතේ? ස්ටැබිලිටි එක. සුළඟ තෙතමනය ගසාගෙන යාම පාංශු ඛාදනය මීයන් වැනි සතුන්ගෙන් හා කෘමීන්ගෙන් අත්තිවාරමට හා ගොඩනැගිල්ලට සිදුවන හානිය ආදී දුර්වලතා මර්ධනය කරගත හැක. සුළඟෙන් තෙතමනයෙන් ආරක්ෂා වෙනවා. සුළඟක් ආවොත් සුළඟට ගොඩනැගිල්ල පෙරලෙන්න පුළුවන් මේ සුළඟට ලොකු භාරයට. සමහර අවස්ථාවල අත්තිවාරම ගොඩාක් ගැඹුරට දාලා නැති වෙනකොට යටින් තෙතමනය කාන්දු වෙන්න පුළුවන්. ගසාගෙන යන්න පුළුවන්. පාංශු ජලයත් එක්ක පාංශු කාදනයත් එක්ක මේ අත්තිවාරම පොඩ්ඩක් ඇලවෙලා පැත්තකට ගසාගෙන යන්න පුළුවන්. එහෙම වෙන්නෙත් නෑ. ඒ නිසා අත්තිවාරම ගැඹුරට දාලා තිනකොට මේ සතුන්ගෙන් කෘමි සතුන්ගෙන් වන හානිදායක තත්ත්වයක් අවම කරගන්න පුළුවන්. 100%ක් නෙවෙයි අවම කරගන්න පුළුවන්. ඔන්න අත්තිවාරමක් නිවැරදිව යෙදීමෙන් ලැබෙන තවත් අමතර වාසිදායක තත්ත්වයන් කිහිපයක්. මේ පාඩම් හොඳින් නිරීක්ෂණය කරන්න. සමහර අවස්ථාවලදී පුසේ විශේෂයෙන් මේ අත්තිවාරම් කියන පාඩමෙන් බොහෝ විට විභාගයට ප්‍රශ්නයක් ඇහිීමේ සම්භාවිතාවය තිබෙනවා. ඔබට මම අවබෝධ කරගන්න කියලා නැවත නැවතත් කියන්නේ ගොඩාක් පාඩම්
අවබෝධ කරගන්න කියලා කියන්නේ විභාගයට ප්‍රශ්න අහන්නේ මේ වචන වලින් නෙවෙයි. මේ වගන්ති වලින් නෙවෙයි. වෙනම වගන්තියකින්. මේ වාක්‍යම මේ හදන පේපරේ හදන මහාචාර්යවරයාට වෙනත් වාක්‍ය රටාවකින් කියන්න පුළුවන්. ඒතර වෙනත් වාක්‍ය රටාවකින් කියනකොට මොකක් වෙනවද? ඔබ කටපාඩම් කරන් ගියොත් මේ වාක්‍ය නෙමෙයිනේ තිබ්බේ. ඒ නිසා තේරුම් හොයන්න පුළුවන්. ඒ නිසා මේ සිංහල භාෂාව කියලා කියන්නේ ගොඩාක් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක්. විවිධාකාර එක වස්තුවක් දෙස යන කිසියම් සිද්ධියක් ක්‍රියාදාමයක් විවිධාකාර විදියට අපිට නිර්වචනය කරන්න පුළුවන්, පහදා දෙන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි වචන ගත්තොත් සීමිත වචන සංඛ්‍යාවක් තිබෙන්නේ. ඒ නිසා එකම දෙයක් ඩිරෙක්ට් කියන්න පුළුවන්. ඒ නිසා ඒ භාෂාවේ තිබෙන වෙනස්කම අපිට ඉංජිනේරු තාක්ෂණ වේදේ රචනා ප්‍රශ්න, ව්‍යුහගත ප්‍රශ්න ගලපලා ලියන්න යද්දී බොහෝ සෙයින් බලපාන බව මතක තබා ගන්න. ගොඩාක් සිසුන්ට මේ නරඹන අනාගතයේ වර්තමානයේ අතීතයේ සිටු සියලු සිසුන්ට ඉංග්‍රීසිම සිංහල මාධ්‍ය ඉගෙන ගන්න සියලු සිසුන්ට මෙන්න මේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා තමයි මේ සිංහල වචන අවබෝධයෙන්ම තේරුම් ගන්න කියලා කියන්නේ. අවබෝධය කරගන්නා දරුවා පමණමයි ඒ සාමාර්ථයක් ලබා ගන්නේ. අපේ අත්දැකීම් ඉගන්නා ලංකාව පුරා උගන්නා ලැබපු අත්දැකීම් වලින් තමයි මේ ඔබට කියන්නේ. මීට අමතරව අසමාන පතිත වීම පැත්තක් ඇලවෙන්න පුළුවන්. මීට අමතරව අසමාන පතිත වීම unequal settlement හේතුවෙන් ගොඩනැගිල්ල ඇලවෙන්න පුළුවන්. ලිස්සීම, ස්ලයිඩින්, පෙරරීම, ඕවර්ටර්නින් වැනි අස්ථායිතාවන් වැළැක්වීමද මනාව සැලසුම් කරලද අත්තිවාරමකින් බලාපොරොත්තු වෙ නැත. එනිසා මේ හරියට අත්තිවාරම ඩිසයින් කරේ නැත්තම් මේ ඉංජිනේරුවරයා මේ නිර්මාණ ශිල්පියා අසමාන පතිත වීම unequal settlement එකට එන්න පුළුවන්. ඒ වගේම ගොඩනැගිල්ල ඇලවීම tilting පැත්තකට ඇලවෙන්න පුළුවන්. ලිස්සීම ස්ලිප් වෙන්න පුළුවන්, ස්ලයිඩින් වෙන්න පුළුවන්. ඒ වගේම පෙරලීම සම්පූර්ණ පෙරලී යන්නත් පුළුවන්. මෙන්න මේවා වැළකෙනවා. ඉතින් බලන්නකො මෙන්න මේ වෙන්න පුළුවන් දේවල්. ගොඩාක් දේවල් අත්තිවාරමකට වෙන්න පුළුවන්. ඒ නිසා අපි අත්තිවාරමක් නිර්මාණය කරොත් කිසිදු සෙලවීමක්වත් වෙන්න බෑ. අධික ලෝඩ් එකක් පොළොවට සම්ප්‍රේෂණය කරනවා. සෙලවෙන්නවත් බෑ. සෙලවුනොත්වත් පොඩ්ඩක්වත් ක්‍රැක් යන්න පටන් ගන්නවා. ක්‍රැක් පිපිරි මිරිතැලීම් වෙන්න පුළුවන්. එයත් බැරි නම් අනිවාර්යයෙන්ම මේක පෙරලිලා පැත්තකට තල් වෙලා යනවා. ඊටාම් භයානක තත්ත්වයක් හරියටම නිර්මාණය කළ යුතුයි. තවද තවත් අපි කතා කරනවා. තවත් විශේෂ දැන් ගොඩක් බලන්න අපි කොච්චර කාරණා ප්‍රමාණයක් කතා කරනවද මේ අත්තිවාරම නිර්මාණය කරන්න කලින්. ඊටාම් වැදගත් ස්ථානයක් නිසා ගොඩනැගිල්ලක. තවද පාංශු ජල මට්ටමේ ඇතිවන උස් පහත් වීම fluctuation of the ground water fluctuation වෙනස් වීම ගැන අවධානය යොමු කරන්න ඕනේ. දැන් වැසි කාලෙට ලිඳක් ගත්තාම ලිඳේ ජලය උඩින් තිබෙනවා. වියලි කාලෙට ලිඳේ ජලය පහළට යනවා. එතකොට මේ පාංශු ජලය උස්පාත් වීම විශේෂයෙන් අත්තිවාරමට බලපානවා. අත්තිවාරම ස්ථායීතාවය කෙරෙහි බලපානවා. ඒ නිසා ගොඩනැගිලි පිරිමැයුම් කරුවා මේ ෆ්ලක්චුේෂන් එහෙම නැත්නම් පාංශු ජලයේ ඇතිවන උස් පහත් වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. වැසි කාලයට පාංශු ජලය උඩට આવොත් ඒ පසේ දරා ගැනීමේ ශක්තිය අඩු වෙනවා. ඒ කාලයට ගැළපෙන පරිදි නිර්මාණය කරොත් වියලි කාලයට කොහොමත් මේ අත්තිවාරමට එනතගේ පසට තරම කිහළ ඉසුළුම්ධාරිතාවයක් ලබාගත හැකියි. ඒ වගේම පසේ ඇතිවන ප්‍රසාරණය හා සංකෝචනය expansion and contraction මේ පස්වල සමහර කාලවලදී ප්‍රසාරණය වෙනවා, සංකෝචනය වෙනවා. මේ ප්‍රසාරණ හොඳම අවස්ථාව තමයි ජලය ලැබුණාම පොඩක් ඉදිමෙනවා, පිම්බෙනවා. ජලය නැතුණාම ආය හැකිලෙනවා. මෙන්න මේ හේතුන් නිසාත් පසේ ඉසුළුම්ධාරිතාවය දරා ගැනීමේ හැකියාව bearing capacity එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම නායම් earth slips භූමිකම්පා earthquakes මෙන්න මේ වගේ දේවල් නිසා පස්වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේවා සැලකිල්ලටගෙන ඊට ඔරොත්තු දෙන ආකාරයට අත්තිවාරම් සැලසුම් කිරීම ඩිසයිනින්ද ඉතා වැදගත් වේ. ඔන්න ඔය කාරණා හොඳට මතක තබා ගන්න. ගොඩනැගිලි පිරිමැයම් කරුවා මෙන්න මේ කියන ප්‍රධාන කාරණා කිහිපය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මොකද්ද පුතේ පළවෙනි එක? ජල මට්ටමේ ඇතිවෙන උස වෙනස්වම්. පසේ සිදුවන ප්‍රසාරණ හා සංකෝචන, නායම්, භූමිකම්පා මෙන්න මේ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. මෙමගින් පස් තට්ටුවල නිරන්තරයෙන්
වෙනස් වීම සිදු වෙනවා. මේ පුද්ගල ක්‍රියාකාරකම්නේ ස්වභාවික ක්‍රියාකාරකම් නිසා අපි නොසිතනවට වඩා වෙනස්කම් විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ගොඩනැගිල්ලේ ස්වභාවය එනම් ගොඩනැගිල්ලේ වර්ගය ගොඩනැගිල්ලේ ස්වභාවය එනම් ගොඩනැගිල්ලේ වර්ගය විශාලත්වය සම්ප්‍රේෂිත භාරය nature of the building අපි කියලා කියනවා. ස්වභාවය වර්ගය විශාලත්වය සම්ප්‍රේෂණ භාරය හා පසෙහි තත්වය quality of the soil ගැන ගැඹුරින් සලකා ඊට අනුරූපී වූ විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් අත්තිවාරම් ඉදි කළ යුතුය. ඔන්න අපි මුලින්ම කතා කරපු කාරණාව අවසාන වතාවටත් කතා කරනවා. අත්තිවාරම නිර්මාණය කරන්න කලින් අපි ප්‍රධාන සාධක කිහිපයක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. එකෙන් පළවන සාධකය තමයි පසෙහි ස්වභාවය. nature of the soil. එහෙනම් මොකද්ද? bearing capacity කොච්චර බරක් දරන්න පුළුවන්. අවසානයේ අපි මේ කෙටියෙන්ම කියනවා සම්ප්‍රේෂණය කරන භාරයේ ප්‍රමාණය. මෙන්න මේ කියන කරුණු දෙක ගැන කතා කරා. තවත් මේකට තව කරුණක් එකතු වෙනවා. ඒ තමයි ගොඩනැගිල්ලේ වර්ගය විශාලත්වය. එවනම් අපි ඔන්න ගොඩනැගිල්ලක අත්තිවාරමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න ඕන කාරණා තවත් කිහිපයක් එකතු වෙනවා. ලෝඩ් එක, ටෝටල් ලෝඩ් එක. අනිත් එක දෙක පසේ දරා ගැනීමේ හැකියාව. එහෙම නැත්නම් bearing capacity එක. තුන්වෙනි එක ගොඩනැගිල්ලේ වර්ගය. අනිත් එක ගොඩනැගිල්ලේ විශාලත්වය. මේ කරුණු කෙටි කරගන්න. ඔබ නෝට් එක අතේ තියාගෙන නෝට් එකේ මේ කාරණා ටික කෙටි කරගන්න. කෙටි කරගන්න. එතකොට ඔබට ලොකු අවබෝධයකට විශාල අවබෝධයක් කරා ඔබට අනිවාර්යයෙන්ම ළඟා විය හැකියි. ලෝඩ්, පසේ bearing capacity එක, ගොඩනැගිල්ලේ වර්ගය, අනිත් එක ගොඩනැගිල්ලේ විශාලත්වය. මෙන්න මේ කියන කාරණාත් එක්ක ඔබට හැකියාව තිබෙනවා, ඉංජිනේරුවාට හැකියාව තිබෙනවා සුදුසුම අත්තිවාරම් වර්ගය, ගැළපෙන අත්තිවාරම් වර්ගය තෝරා ගැනීමට. මා හිතනවා අත්තිවාරමක් කියන්නේ කොමක්ද කියලා ඊටාම ලස්සන පැහැදිලි කිරීමක් සමග ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. දැන් ඔබට පේනවද දුවේ පුතේ අත්තිවාරමක හරස් කැපුමක්? ෆවුන්ඩේෂන් එක හරස් කැපුමක්. දැන් මේ තිබෙන්නේ ග්‍රවුන්ඩ් පොළව ලෙවල් එක. ග්‍රවුන්ඩ් ලෙවල් මේ පොළව මට්ටම. පොළව මට්ටමින් පහළ ඉතාම දැඩි වූ පාෂාණ තට්ටුව දක්වා කම්බිත් එක්ක අත්තිවාරම ගිහිලා තියෙනවා. මේ අත්තිවාරමෙන් ඉහළට මේ ආකාරයට කුළුණු කොලම්ස් මේ ආකාරයට නිර්මාණය වෙලා තිබෙනවා. මේ කොලම්ස් නිර්මාණය වෙලා තිබෙනවා. මේකේ තියෙනවා මේ පස් තට්ටු. ඔන්න ඔක ආකාරයට මේ අත්තිවාරමේ කොච්චර ගැඹුරට යන්න ඕනද? කොච්චර ඩෙප්ත් එකක් අවශ්‍යද? කොච්චර මේ ආකාරයට විත් එකක් අවශ්‍යද කියන කාරණා තීරණය කිරීම තමයි ගොඩනැගිලි පිරිමැවීම් කරුවාගේ කාර්යභාරය. ඒ වගේම මතක තබා ගන්න මේ වගේ අත්තිවාරම් ගණනාවක් එන්න පුළුවන් ගොඩනැගිල්ලට 5ක් 6ක් 7ක් 8ක් සමහර විශාල ගොඩනැගිලි තියෙනවා මේ වගේ අත්තිවාරම් කොටස් 100ක් විතර තිබෙනවා. ඒතර කොච්චර විශාල කාර්යභාරයක් කොච්චර ගැඹුරු කාර්යභාරයක් මේ ගොඩනැගිලි පිරිමැවීම් කරුවාට ඩිසයිනර්ස් වරුන්ට තිබෙනවාද කියන කාරණාවත් සිහියේ තබාගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට අවධානය යොමු කරමු. මේකෙදි පුතේ කියනවා සරල අත්තිවාරමක කොටස් හඳුනා ගැනීම. Identifying the parts of the simple foundation. සාමාන්‍ය ෆවුන්ඩේෂන් එකක්. මේ ඔබට තිබෙන්නේ ඔබේ ගමේ ගොඩේ භාවිතයේ පවතින සාමාන්‍ය අත්තිවාරමක්. අපි ගෙපල කපනවා කියලා කියනවා. ඔබ අහලා තිබෙනවනේ. අලුත් නිවසක් හදනකොට ගමේ ගොඩේ මොකද්ද කරන්නේ? වටේට නූල් ඇදලා අඩියක් එකහමාරක් පමණට මේ බිත්ති යන වටේට අත්තිවාරම හාරගෙන යනවා. අඩි දෙකක් තුනක් ගැඹුරට. අඩි දෙක තුනක් ගැඹුරට ගිහිල්ලා පොළොව යටට දානවා කොන්ක්‍රීට් එකක්. අපි ඒකට කියනවා කැට කොන්ක්‍රීට් තට්ටුවක්. ඒ කැට කොන්ක්‍රීට් තට්ටුව දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒකේ මතේ දාලා කළු ගල් බැම්ම බඳිනවා. කළු ගල් වලින් විශේෂයෙන් කළු ගල් වලින් තමයි බඳින්නේ. සමහර තැන්වල මේක බ්ලොක් ගල් වලින් බඳිනවා. කළු ගල් වලින් බඳිනවා පොළවෙන් තරමක් ඉහළට. අඩියක් එකහමාරක් පමණ ඉහළට බැඳලා එතන ඉඳලා තමයි ගඩොල් බිත්තිය හෝ බ්ලොක් ගල් බිත්තිය බැඳලා සාමාන්‍යව සිදු කරන්නේ. අපි මේකට කියනවා සරලම අත්තිවාරමක්. අපි ළඟ තියෙන සරලම ගණේ අත්තිවාරමක්. නමුත් ගොඩනැගිල්ලේ භාරය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න ගන්නකොට මේ සරල අත්තිවාරමකින් මේ කාර්ය කරන්න බෑ. මීට වඩා අධික භාරයක් දරන විශාල අත්තිවාරමක් කෙරෙහි අනිවාර්යෙන් අපේ අවධානය
යොමු කළ යුතු වනවා. අපේ අවධානය යොමු කළ යුතු වනවා. මෙන්න දැන් අපි බලමු සාමාන්‍ය සරල අත්තිවාරමක තිබෙනා වූ ප්‍රධාන කොටස් මොනවාද? එමගින් සිදු කරන කාර්යභාරයන් මොනවාද කියලා. බොහෝ අවස්ථාවල විභාගෙදී දුවේ පුතේ අපි පහුගිය විභාග අවුරුදු නිරීක්ෂණය කරාම ඔබට දැක් ගන්න හම්බ වෙනවා මේ වගේ කොටස් කිහිපයක් ඔබට ලබා දෙනවා. මේ කොටස් කිහිපය ලබා දීලා කියනවා මේ අත්තිවාරමක ඇඳ පෙන්වන්න කියලා. ඔබට අත්තිවාරම අඳින්න වෙනවා. ඇඳලා මේ දෙන මේ කිහිපයෙන් කොටස් මේ කෑලි වලින් 4ක් 5ක් දෙනවා. ඒවා ලකුණු කරලා පෙන්වන්න දෙනවා. ඒ වගේම මේ අත්තිවාරමක කොටස් දීලා එමගින් සිදු කරන කාර්යභාරය එමගින් සිදු කරන කාර්යභාරය කොහොමද කියලා ඔබෙන් අහන්න වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් වලට ගැළපෙන පරිදි තමයි නිවැරදිව පිළිතුරු සැපිය යුත්තේ. දැන් අපි බලමු මේ එක් එක් කොටසෙන් සිදු කරන කාර්යභාරය කොහොමද කියලා. මුලින්ම මේ තිබෙනවා පොළව මට්ටම. මේ තිබෙන්නේ දරුවෝ පොළව මට්ටම. මම මේක නිල් පැහැයෙන් එකින් එක කොටස පෙන්නන්නම්. රතු පැහැ භාවිතා කරන්නම්. රතු පැහැ භාවිතා කරන්න. මේ තියෙන්නේ පොළව මට්ටම. දැන් එතකොට මේ අත්තිවාරමේ යෙදෙන භාරයයි ප්‍රධාන සාධක දෙකක් ගැන සාකච්ඡා කරනවා. භාරයයි මේ පසේ ඉසුලුම් ධාරිතාවයයි. ඒ දෙක ගැන හිතන්න එපා. ඒ දෙකට අනුරූපීව තමයි මෙන්න මේ අත්තිවාරමේ ගැඹුරයි මේ අත්තිවාරමේ පළලයි තීරණය වන්නේ. මෙන්න මේක ගැඹුර. මේ තියෙන ඩෙප්ත් එක D ඩෙප්ත් එක මේක පළල width එක ඩෙප්ත් එක. හරිනේ? ඔක තීරණය වෙනවා. පසේ ඉසුලුම් ධාරිතාවය අඩු නම් පළල වැඩි ගැඹුර වැඩි කරනවා. පසේ ඉසුලුම් ධාරිතාවය හොඳයි නම් ගැඹුරයි පළලයි දෙකම අඩු කරලා හැකිතාක් දුරට පහළින් දානවා. මෙන්න මේ කොටසට අපි කපන කොටසට කියනවා අත්තිවාරම් කාණුව. ෆවුන්ඩේෂන් ට්‍රෙන්ච් එක. අපි ගත්තොත් මෙන්න මේ වගේ කොටසක් ඉඩමක් ගේ ඔන්නෝක වටේට මේ ආකාරයෙන් මේ කාණුව වටේටම යන්න ඕනේ. කාමර දෙක ගයක්. මේක පළමු කාමරය මේක දෙවෙනි කාමරය මෙන්න මේ විදිහට මේ වටේට මේ කාණුව කැපෙන්න ඕනේ. අත්තිවාරම් කාණුව කැපෙන්න ඕනේ. අපි ඒකට කියනවා ෆවුන්ඩේෂන් ට්‍රෙන්ච් එක කියලා. ඔන්න අපි ෆවුන්ඩේෂන් ට්‍රෙන්ච් එක පිළිබඳව සාකච්ඡා කරා. ඒක ඕකේ. ඊට පස්සේ දානවා යටින් කොන්ක්‍රීට් පටියක්. කොන්ක්‍රීට් පටියක්. මේ කොන්ක්‍රීට් පටිය සමහර තැන්වල ඔබ පටලා ගන්න එපා. කුඩා තීරුවක් දානවා මඩ කොන්ක්‍රීටයක්. මඩ කොන්ක්‍රීටය දාන්නේ පොළව මඩ වෙනවා වළක්වන්න. නමුත් මේ කොන්ක්‍රීට් පටිය කියන එක මේ කොන්ක්‍රීට් පටිය කියන එක පුතේ දාන්නේ භාරයක් ගන්න, භාරයක් දරන්න. බොහෝ අවස්ථාවලදී මේ කොන්ක්‍රීට් පටිය කියන එක යෙදෙන්නේ නැහැ. එනිසා ඔබ පටලවා ගන්න එපා. ගමේ ගොඩේදී බොහෝ අවස්ථාවල මේ කොන්ක්‍රීට් පටිය යෙදෙන්නේ කෙලින්ම මේ අපි කතා කරන කයුරු බැම්මට තමයි යන්නේ, කළුගල් බැම්මට තමයි යන්නේ. මේක දෙන්නේ නැහැ. නමුත් අපි සාමාන්‍ය ප්‍රමාණයේ ඉංජිනේරුමය භාවිතයන් සඳහා ඉංජිනේරුමය ක්‍රියාවන්ට අදාළ විදි කරනවා නම් බොහෝ අවස්ථාවලදී කොන්ක්‍රීට් පටියක් දාන්න ඕනේ. ඒ කොන්ක්‍රීට් පටිය හරහා තමයි භාරය පොළවට සම්ප්‍රේෂණය වන්නේ. නමුත් මතක තියාගන්න බොහෝ ඉදිකිරීම් වල මේ කොන්ක්‍රීට් පටිය නැහැ. ඒනොත් තියෙන චූටි කොන්ක්‍රීට් තට්ටුවක් පොළව මඩ වෙනවට. සම්පූර්ණ භාරයම මේ කයුරු බැම්ම හරහා තමයි පොළවට සම්ප්‍රේෂණය වන්නේ. ওই කාරණා දෙක මම ඉස්සරහදී තවත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නම්. මතක තියාගන්න කයුරු බැම්මයි කොන්ක්‍රීට් පටියයි. මොන කයුරු බැම්ම සහ පටිය. කයුරු බැම්ම උඩින් තියෙනවා යට පටිය තියෙනවා. කයුරු බැම්ම බොහෝ අවස්ථාවල නිර්මාණය කරනවා මේ කොන්ක්‍රීට් පටියට. උඩින් පොළව මට්ටමේ ඉඳලා කිසියම් උසකට මේ පොළව මට්ටමේ ඉඳලා කිසියම් උසකට තමයි නිර්මාණය කරන්නේ. පොළව මට්ටමින් නවත්තන්න බෑ. ඒක බොහෝ වෙලාවට දුවේ පොතේ නිර්මාණය කරන්නේ කළු ගලෙන්. බොහෝ වෙලාවට නිර්මාණය කරන්නේ මොනාගෙන්ද? කළු ගලෙන්. එතන මේ කළු ගලෙන් නිර්මාණය කරන ඒවා අමතරව ගඩොලෙනුත් පුළුවන්. බ්ලොක් ගලෙනුත් පුළුවන්. ඕනනම් මේක කොන්ක්‍රීට්නුත් නිර්මාණය කරන්න පුළුවන්. කළු ගලෙන් නිර්මාණය කරන එක වඩා ලාභදායි ලේසි. නිර්මාණය කළ පොළොව මට්ටමින් උඩට නිර්මාණය කරනවා. එතකොට ඔබට පේනවා මේ දෙපැත්තේ කිසියම් හිස් ප්‍රමාණයක් තිබෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඊළඟට මේ කයුරු බැම්මට යටින් තියෙන අත්තිවාරම් පටිය, කොන්ක්‍රීට් පටිය හරහා තමයි පොළොවට භාරය සම්ප්‍රේෂණය වන්නේ. ගොඩනැගිලි පිරිමැවුම් කරුවා නිර්මාණ ශිල්පියා මේ කොන්ක්‍රීට් පටියේ උස පළල කියන මේ දෙකම පිළිබඳව විශාල අවබෝධයකින්
ඉන්න ඕනේ මේ නිර්මාණය කිරීමේදී පළල උස ගැඹුර පිළිබඳව. එය නිර්මාණ ක්‍රියාවට අදාළයි. ඊට ඉහළින් ගොඩනැගිල්ල පොළවෙන් ඉහළට ඔසවා තැබීමේ අරමුණෙන් කයුරු බැම්ම නිර්මාණය කරනවා. ඊළඟට මේ කයුරු බැම්මට උඩින් තවත් ලස්සන ඉදිකිරීමක් තියෙනවා. අපි ඒකට කියනවා කයුරු කපරාරුව කියලා. කොහොමද පුතේ? කයුරු කපරාරුව. මේ තියෙන කයුරු කපරාරුව මිලිමීටර 20ක ඝනකමට කපරාරුවක් ගහන්න තියෙනවා. ඒ කපරාරුව පටන් ගන්නවා මෙන්න මේ ස්ථානයෙන් පටන්ගෙන මේ පොළොව මට්ටමේ පහළට යනකම්. මේ ගොඩනැගිල්ල ගත්තාම මේ ගොඩනැගිල්ලේ අවුට් එළිය මේක ගොඩනැගිල්ලේ ඉන් එක මේ පැත්ත. එළිය සහ පිට. එළියේ පහළට යනකම් පොළොව මට්ටමින් පහළට යනකම් මේ කයුරු කපරාරුව ගහනවා. කපරාරුව ගහලා මේ කයුරු බැම්ම ආරක්ෂා කර ගන්නවා. කයුරු බැම්ම කාගෙන්ද ඩැමේජ් වෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්. එළියේ සිටින කෘමි සතුන්, වේයන්, ගුල්ලන්, මීයන් වැනි සතුන් මේක හාරන්න පුළුවන්. මේ කයුරු බැම්ම මැද තියෙනවනේ බදාම කැට. කයුරු බැම්ම කියන්නේ කළු ගලින් හදන බැම්ම. මේකේ බදාම කට්ට හරහා ගලව කෘමි සතුන් ගියාම කාලයාගේ ඇවෑමෙන් මේ අත්තිවාරම ඩැමේජ් වෙන්න පුළුවන්. හානි වෙන්න පුළුවන්. ඒ වළක්වන්න තමයි මේක පහළටම කයුරු බැම්ම ගහලා තියෙන්නේ. ඒ වගේම මේ කයුරු බැම්මේ මතු පිට පෘෂ්ඨයේත් මේ කයුරු කපරාරුව එහෙම නැත්නම් ප්ලාස්ටරේ කපරාරු කරලා තියනවා. ඒ කියන්නේ මේ බැම්ම ලෙවල් කරනවා. දැන් මේ ගල් වලින් නිර්මාණය කරන එක වලගොඩලි තියෙන්න පුළුවන් පුතේ. ඒ වඩගොඩලි මකලා මේ කයුරු කපරාරුව සිදු කරනවා. කයුරු කපරාරුව සිදු කරලා ඒක උඩින් අපි ගහනවා පුතේ මිලිමීටර 20ක් ඝනකම තිබෙන එකේ තෙත් නිවාරණ වැටියක්. මොකද්ද නම? තෙත් නිවාරණ වැටිය. අපි ඉංග්‍රීසියෙන් කියනවා damp proof course. damp proof course. එහෙම නැත්නම් තෙත් නිවාරණ වැටිය damp proof course. ඔබ දන්නවා පොළවේ තිබෙන ජලය ගහක ඉහළ ශාක පත්‍ර කඳන් දක්වා ගමන් කරන්නේ කොහොමද? මේ ගමන් කරන ක්‍රියාවලියට අපි කියනවා කේශාකර්ෂණය. මොකද පුතේ? කේශාකර්ෂණය. මේ කේශාකර්ෂණ ක්‍රියාවලිය ඔස්සේ තමයි ඉහළට යන්නේ. විද්‍යාව ඉගෙනගත් ඔබ දැකලා තිබෙනවා. ඒ වගේම පාංශු ජලය කේශාකර්ෂණ ක්‍රියාවලිය ඔස්සේම මේ පස්මගින් ඇති කරන තෙරපුම් බලය ඔස්සේම මේ කයුරු බැම්මේ කුඩා සිදුරු හරහා බිත්ති දිගේ ඉහළට යන්න පුළුවන්. එහෙම වුණොත් බිත්ති තෙත් වෙනවා. බිත්ති තෙත් වුණොත් බිත්තිවල පාසි තෙත ගතිය කෘමි සටුන් ඇතිවීමේ ඉහළ අවදානමක් තිබෙනවා. ඒ වගේම බිත්ති මේ ගොඩනැගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී යන්න පුළුවන්. එය වළක්වන්න මේ කයුරු බැම්ම දිගේ මේ තෙතමනය ඉහළට ගමන් කිරීම වැළැක්වීමට යොදන ආවරණය ජලය කාන්දු වීම වැළැක්වීමට යොදන ආවරණයට අපි කියනවා තෙත් නිවාරණ වැටි. එහෙම නැත්නම් damp proof course. බොහෝ වෙලාවට මේ සඳහා තාර තමයි ආලේප කරන්නේ. විශේෂ ද්‍රව්‍ය. මේ ජලය ගමන් නොකරන විශේෂ ද්‍රව්‍ය ආලේප කළා දානවා. පේන්ට් එකක් වගේ ගාලා දානවා. එහෙම නැත්නම් තාර ෂීට් එකක් වගේ එකක් එල්ල දානවා. එය මත තමයි නිර්මාණය කරන්නේ කොහොමද? බැම්ම. මේ බැම්ම බදින්න පුළුවන් බ්ලොක් ගල්, ගඩොල්, කොන්ක්‍රීට් බ්ලොක් ගලෙන් බදින්න පුළුවන්. ඔන්න බැදලා ස්ට්‍රක්චර් එක දැන් හදාගෙන යනවා. ඊළඟට මම එනවා මෙන්න මේ පහළ කොටසට. මේ දෙපස අපි අනිවාර්යයෙන්ම හිඩසක් තිබෙනවා. ඒ හිඩස පස් වලින් පුරවන්න ඕනේ. නැත්නම් අපිට වැඩ කරන්න අපහසුයි. මේ පස් තට්ටුව හොඳ ආකාරව ලේයර් වලට පුරවන්න ඕනේ. මම මේ පස් තට්ටුව පුරවන එක ගැන පසුව කතා කරන්නම්. මේ පුරවන ක්‍රමවේදය. අපි ඒකට කියනවා පස් පිරවුම එහෙම නැත්නම් බැක්ෆිල්. මොකද්ද පුතේ? පස් පිරවුම බැක්ෆිල්. ඒ වගේම අපිට තවත් ස්ථානයක පස් පුරවන්න තියෙනවා. ඒ තමයි ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ. එළිය මට්ටමයි ඇතුළේ මට්ටමයි පොළව සමානයි. නමුත් අපි කවදාවත් ගයක් එළියේ තිබෙන මට්ටමේ ගේ නිර්මාණය කරන්නේ ඇතුළ. ඇතුළ අපි උස්සන්න ඕන. එහෙම වුණාම තමයි එළියේ තියෙන තෙතමනේ ජලය ගේ ඇතුළට එහෙම වලකින්නේ. අපි පුළුවන් තරම් ගේ අභ්‍යන්තරය උස්සලා තියන අඩි කිහිපයක් උසින්. ඒ නිසා ගේ ඇතුළ අභ්‍යන්තරයේත් පස් දාලා පුරවන්න ඕනේ. මේ කාණු දෙකක් පුරවන්න ඕනේ, ගෙද ඇතුළත් පස් දාලා පුරවන්න ඕනේ. නමුත් මේ භාවිතා කරන ස්ථානය අනුව මේට නම් දෙකක් භාවිතා කරනවා. මේ කාණුව පසෙන් පෙරවීමට අපි බැක්ෆිල් පසු පිරවුම කියලා කියනවා. නමුත් මෙයාගේ අභ්‍යන්තරයේ පෙරවීමට අපි කියනවා ගෙබිම පස් පිරවුම filling under flow.
ගෙබිම පස් පිරවම මොකද්ද කියන්නේ? filling on the flow. මේකට අපි කියනවා පස් පිරවම backfill. ඇතුළ පුරවන එකට කියනවා ගෙබිම පස් පිරවම filling on the flow. ස්ථානය කරන ක්‍රමවේදය භාවිතා කරන පස් වර්ගයේ දෙකම එකයි. ස්ථාන අනුව ඔන්න වර්ග දෙකකට බෙදෙනවා. පස් පුරවන ක්‍රමවේදය මම ඉදිරි ස්ලයිඩ් වලදී ඔබට ක්‍රමයෙන් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පස් ලෙවල් කරලා එයාගේ ඇතුලේ දාන ඕන කොන්ක්‍රීටයක්. මේ කොන්ක්‍රීටය කියලා තියෙනවා 1.5 මිලිමීටර් 25 ගෙබිම අභ්‍යන්තරයේ කොන්ක්‍රීටයක් දානවා කියලා. 1.5 තමයි අපේ පෙළ පොතේ ලබා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් 1.36 වගේ කොන්ක්‍රීටයක් දාන්නත් පුළුවන්. දාලා කොන්ක්‍රීටය දාලා ඉවරලා අපි ඊළඟට කාරණාව යනවා ගේ අභ්‍යන්තරය සහ එළිය කපරාරු කරනවා. internal plaster and external plaster. එක්ස්ටර්නල් එක බාහිර කපරාරුව මිලිමීටර 16ක් ඝනකමට සිදු කරනවා. මේ කපරාරු කරන ක්‍රමවේදය ඔබට ඉදිරියේදී නිමහම් ක්‍රම කියන පාඩමෙන් අපිට හරියාකාරව තේරුම් ගන්න ලැබෙනවා. අභ්‍යන්තර කපරාරුව 12ක් මිලිමීටර ඝනකමට අභ්‍යන්තර කපරාරුව පවතිනවා. ඒ වගේම අභ්‍යන්තර කපරාරුව කරලා දුවේ පුතේ එයාගේ පහලින් අභ්‍යන්තර කපරාරුවට පහලින් මෙන්න මේ වගේ මිලිමීටර 100ක් උස මිලිමීටර 20ක් ඝනකමට පතුල් පටියක් තියෙනවා. පොඩි පටියක් ගැට්ටක් තියෙනවා අභ්‍යන්තරේ. මිලිමීටර 100ක් උස ඝනකමට පොඩි කට්ටයක් එළියට පනලා තියෙනවා. මේකට අපි කියනවා පතුල් පටිය. එය දාලා ඉවර වෙලා අපිට පුළුවන් අර කොන්ක්‍රීට් පොළව මත සිමෙන්ති බදා මතුරලා ඒ උඩ ටයිල් අල්ලලා ඕම කුමන හෝ කාර්යයක් කරන්න. ඔන්න ඔය ක්‍රියාදාමයන් ටික හොඳින් මතක තබා ගන්න. අපි නැවතත් එමු මෙන්න මේ අපි මේ වෙලා මේච්චර දුර මේ වෙනකන් කතා කරපු මේ වචන මොනවද කියලා. දැන් මතක් කරගන්න අත්තිවාරං කාණුව කැපුවා. හරිනේ? කාණුව කපලා කාණුව යටින් දැම්මා පතුල් පටිය. පතුල් පටිය හරහා තමයි පොළවට භාරය සම්ප්‍රේෂණය වන්නේ. මේ තිබෙන්නේ. right. ඊළඟට ඒ මත පොළොව මට්ටමින් උඩට කයිරු බැම්ම බැඳා. කයිරු බැම්ම වැඳලා කයිරු කපරාරුව ගැහුවා. කයිරු කපරාරුවට උඩින් කයිරු බැම්මේ උඩින් DPC එක තෙත් නිවාරණ වැටිය යොදලා ඔන්න ගඩොල් බිත්තිය බැඳා. ගඩොල් බිත්තිය බැඳලා අපි යනවා පස් පුරවන්න. පස් පුරවන ස්ථාන දෙකක මේ දෙපැත්තේ කාණු දෙකේ පුරවනවා. ඒකට අපි කියනවා පසු පිරවුම backfill. ඒ වගේම ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පුරවනවා ගෙබිම පස් පිරවුම filling underflow. ගෙබිම පස් පිරවුම මොකක්ද ඒකට කියන්නේ පුතේ? filling underflow. පිරෙව්වා. පුරවලා ඉවර වෙලා අපිට ඕනම් පුළුවන් ගෙබිම අභ්‍යන්තරයේ හොඳට කොන්ක්‍රීටයක් දාන්න. 1.5 ප්‍රමාණයේ කොන්ක්‍රීටයක් දාන්නවා. අන්න කොන්ක්‍රීටය දැම්මා. ඊට පස්සේ ගොඩනැගිලා ඇතුළට සහ එළියට ආවා. එළිය කපරාරු කරනවා මිලිමීටර් 16න්, ඇතුළේ කපරාරු කරනවා මිලිමීටර් 12න්. කරලා තියා ගන්නවා පතුල් පටියක්. මේ පතුල් පටිය මිලිමීටර් 100ක් උස 20ක් ඝනකම සහිතව පතුල් පටිය නිර්මාණය කරා. ඊට පස්සේ ගොඩනැගිලා අභ්‍යන්තරේ මිලිමීටර් 20ක විතර ඝනකමට සිමෙන්ති බදාමයක් කපනවා. සිමෙන්ති බදාමය කපලා අපිට සුදුසු නිමහම් ක්‍රමවේදයක්. ටයිල් අල්ලන්න පුළුවන්, ග්‍රැනුලොතික් අල්ලන්න පුළුවන්, ටිම්බ දැවයෙන් නිර්මාණය කරන්න පුළුවන්, කැමති ආකාරයෙන් කරන්න පුළුවන්. මෙන්න මේ කොටස් ටික ඊටාම වැදගත් වනවා ගොඩනැගිල්ලක සරල අත්තිවාරමකට. මේ කොටස් එකින් එක මතක තබාගෙන මේවා එකින් එක ඇඳීමටත් හැකියාව ඔබ සතුව පැවතිය යුතුයි දුවේ පුතේ. දැන් අපි විස්තර කරමු එක් එක් කොටස මගින් සිදුවන ක්‍රියාකාරීත්වයන් අපි කෙටියෙන් විස්තර කරන්න පටන් ගමු. අත්තිවාරම් කාණුව. ඕන දැන් අපි එනවා අත්තිවාරම් කාණුවට. ඔබ මතක ඇතිනේ ගොඩනැගිලි පිරිමැවුම් කරුවා, ගොඩනැගිලි නිර්මාණ ශිල්පියා. මේ අත්තිවාරම් කාණුවේ පළල උස තීරණය කරන්නේ පසේ සුළම් ධාරිතාවයයි අත්තිවාරම් මත යෙදෙන භාරයටයි අනුකූල බව. අනුකූල වන ආකාරයටයි. මතුපිට පසේ හියුමස් සාකමය දිරාගිය කොටස් දිලීර සහ කෘමි සතුන් අන්තර්ගත බැවින් අත්තිවාරම් කාර්ය සඳහා සුදුසු නොවේ.
අපි සාමාන්‍යයෙන් ගත්තහම ඉඩමක් ගත්තහම ඉඩමේ මතු පිට අපි තිබෙනවා කියලා කියනවා ශාකමය, සත්වමය, දි รา ගිය කොටස් අන්තර්ගත වෙනවා. මේ කොටස් වලට කිසිසේත්ම භාරයක් ගන්න බැහැ. ඒ නිසාම අපි මේ කොටස් වල ආසන්න වශයෙන් ඝනකම කියලා කියනවා මිලිමීටර 150ක ඝනකමක් තිබෙනවා කියලා කියනවා. අපි මෙන්න මේ කොටස් ටික ඉවත් කළ යුතුයි. කොටස් ඉවත් කළ යුතුයි. ඒ නිසා අපි මෙන්න මේකට ලස්සන නමක් කියනවා මතු පිට පස් තට්ටුව ඉවත් කිරීමට අපි කියනවා top soil removing. top soil removing. දුවේ පුතේ අපිට මේ සිවිල් තාක්ෂණ වේදයට අදාළව ප්‍රධාන පාඩම් මාලා 4ක් තිබෙනවා. මතක් කරගන්න. අපි මේ සාකච්ඡා කරන ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඊළඟට ගෘහස්ත ජල සම්පාදන හා කසල කළමනාකරණය. TDS and estimating බිම් මැනුම. මොනවද පුතේ 4? මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය, ගෘහස්ත ජල සම්පාදන හා කසල කළමනාකරණය, TDS and estimating. TDS and estimating කියන ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය කිරීම, අවසාන පාඩම් මට්ටම් ගැනීම. මේ පාඩම් 4න් ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය කිරීම කියලා සිල් පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී කරන ඇස්තමේන්තු පිරිවැය සකස් කරන්න. කොච්චර ඉඩමක් ගයක් හදන්න කොච්චර කොස්ට් එකක් යනවද කියලා. ඒ පාඩමට මෙන්න මේ මා කතා කරන අත්තිවාරම් පිළිබඳ දැනුම ඉතා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒ පාඩමත් බලාගෙන තමයි මේ අත්තිවාරම් කියන කොටස ඔබට දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ. මේ පාඩම බලපු ඔබට ඉදිරියේදී 13 වන ශ්‍රේණියේ තිබෙන මේ TDS and estimating කියන පාඩමට මහඟු ප්‍රවේශයක් ඒ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න ලොකු පිටුවහලක් වන බවත් මේ අතර මතක තබා ගන්න. එනිසා මේ top soil removing කියන එක අපි කරන්න ඕනේ. මොකද අපි ඒකට කරන්නේ ගොඩාක් තැන්වල ග්‍රාමීයව මේක කරන්නේ ඉංජිනේරු දිකිරීම වලදී ඩෝසරයක් JCB එකක් වගේ ගෙනලා ඉස්සරහා බකට් එකේ මේ ඔක්කොම පස් තට්ටුව සූරලා අයින් කරනවා. අයින් කළා ගොඩ ගහලා වෙනම කොහාටද කියලා ඩම්ප් කරනවා. එතකොට ඔබ මේක අයින් කරාම ඔබට පේන්නේ දුඹුරු පැහැති තද පස් තට්ටුව. ඒක පේනකන් බොහෝ වෙලාවට 150ක් අයින් කරනවා කියලා කියනවා. මේක top soil removing. අපි බොහෝ අවස්ථාවලදී මෙන්න මේ ඉඩම තිබෙන්නේ මෙන්න මේ ආකාර නම් ඔය බිල්ඩින් එක හැදෙන්නේ මේ විදිහට නම් අපි ඒකෙදි කියනවා මේ පස් තට්ටුව ඉවත් කරනවා එළියට මීටරයක් පමණ වෙන්න. 1 මීටර. ඔය පැත්තට 1 මීටර. මේ පැත්තට 1 මීටර. මේ පැත්තට 1 මීටර වෙනකන් මෙන්න මේ දෙපස තිබෙන මේ total area එකම තිබෙන පස් තට්ටුව ඉවත් කළ යුතුයි. එහිදී කියනවා මෙහෙම අත්තිවාරම සඳහා ගෙපල සකස් කිරීමේදී ගොඩනැගිල්ලට යටවන භූමි භාගයට වඩා 4 පැත්තෙන්ම මීටරයක වපසරියක මතුපිට පස් තට්ටුවක් 150ක් ගැඹුරට කපා ඉවත් කරනු ලැබේ. ඒ නිසා දුවේ පුතේ අත්තිවාරම සඳහා ගෙපල සකස් කිරීමේදී ගොඩනැගිල්ලට යටවන භූමි භාගයට වඩා 4 පැත්තෙන්ම මීටරයක් පමණ වපසරියක මතුපිට පස් තට්ටුවක් 150ක් ගැඹුරට කපා ඉවත් කරනු ලැබේ. මෙන්න මේ ටික කපා ඉවත් කරනවා. අර අපි ලෝඩ් එක ගන්න බැරි කෑල්ල අයින් කරලා ඉවත් කරනවා. ඊට පස්සේ කියනවා දෙන ලද සැලැස්මට අනුව බිම් සලකුණු කොට අවශ්‍ය පළලින් හා ගැඹුරින් යුතු අත්තිවාරම කානුව කනු ලැබේ. නිර්මාණකරුවා දෙන ගැඹුර පළලට ගැලපෙන පරිදි කානුව කපනවා. ඒ පස් ටික කොහාටද දාන්නේ? ඒ පස් ටික බොහෝ අවස්ථාවලදී දරුවෝ භාවිතා කරනවා මෙන්න මේ අභ්‍යන්තර කොටස පුරව ගන්න. මේ තිබෙන්නේ අභ්‍යන්තර කොටස පුරව ගන්න බොහෝ අවස්ථාවල ඒ පස්ම භාවිතා කරනවා. මේ දෙපැත්තත් පුරව ගන්න වෙනවනේ. ඒකටත් බොහෝ සෙයින් භාවිතා කරන අර අපි මේ කැණීම් කරන පස්. ඒ පස් බොහෝ අවස්ථාවල පැත්තකින් තියලා තියෙනවා. හරි මතක තියාගන්න. මේ පස් හොඳ නැත්තම් තමයි අපි බාහිරින් ගෙනලා මේ අභ්‍යන්තරයේ මේ කොටසයි පුරවා ගැනීම සඳහා භාවිතා කරන්නේ. එය මතක තබා ගන්න. ඊළඟට එනවා යෝජිත අත්තිවාරම එළනු ලබන්නේ එම අත්තිවාරම් කානුව තුලය. අන්න අපි ඉදි කරන්න ලබන අපි අරමුණු කරගන්න අත්තිවාරම මේ කානුව තුල නිර්මාණය කරනවා. අත්තිවාරමේ පළල ගැඹුර තීරණය වන්නේ ගොඩනැගිල්ලේ තරම හා පසේ සුළුම්දාරිතාවය පදනම් කරගෙනය. දැන් අපි මේ කාරණාව දන්නවා.
අපි මේ කාරණාව කිහිපතාවක් කියන ගත්තා. මේ පල්ල සහ ගැඹුර තීරණය වන්නේ ගොඩනැගිල්ලේ තරම ප්‍රමාණය බර හා පසේ සුළුම් ධාරිතාවය මත කියන කාරණාව. මෙන්න මේකටයි අපි අත්තිවාරම් කාණුව එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් ට්‍රෙන්ච් ඉංග්‍රීසි වචනේ ෆ්‍රෙන්ච් එක කපනවා කියලා කියන්නේ. කාණුව කපනවා කියන්නේ. මේ බලන්න මේ හැඩයක් ගත්තාම මේ කාණුව කපාගෙන ඩෙප්ත් එක විඩ්ත් එක මෙයා ගැඹුර උස තීරණය වන්නේ කාත් එක්කද? යොදන බාරයට අනුකූලව. මේ ගැඹුර. මෙතෙන් නම් මෙතෙන්ට කොච්චර ගැඹුරක් තිබෙනවාද? මෙතෙන් නම් මෙතෙන්ට කොච්චර පල්ලක් තිබෙනවාද කියන කාරණාව තීරණය කරනවා. සාමාන්‍ය දල රූප සටහනක් ඔබට පෙන්නලා තිබෙන්නේ ගොඩනැගිල්ලක මේ වගේ වටේටම අත්තිවාරම් කාණුව යනවා. පැත්තකින් බැලුවාම මේක ඉහළින් බැලුවාම මේ අත්තිවාරමක කුඩා හරස් කැපුමක රූප සටහනක්. කැට කොන්ක්‍රීට් තට්ටුව. මේ කැට කොන්ක්‍රීට් තට්ටුව මතක තබා ගන්න පුතේ. මෙන්න මේ සැලැස්මේ යටින්ම තමයි දාන්න ඕනේ. නමුත් ඒක පෙන්නලා නැහැ. මේ රූප සටහනේ කැට කොන්ක්‍රීට් තට්ටුව පෙන්නලා තියෙනවද? නෑ. පටල ගන්න එපා. කැට කොන්ක්‍රීට් තට්ටුව දාලා ඉවරලා තමයි කොන්ක්‍රීට් පටිය දාන්නේ. මොකද පුතේ? කැට කොන්ක්‍රීට් තට්ටුව දාලා ඉවර වෙලා තමයි කොන්ක්‍රීට් පටිය දාන්නේ. කැට කොන්ක්‍රීට් තට්ටුව මේ රූප සටහනේ පෙන්වුවා නැත. හොඳින් මතක තබා ගන්න කැට කොන්ක්‍රීට් තට්ටුව මේ රූප සටහනේ පෙන්වුවා නැත. කැට කොන්ක්‍රීට් තට්ටුවක් ඔබට මේ ආකාරයෙන් පෙන්වන්න මේ තියෙන්නේ. මේ කොන්ක්‍රීට් යටම හාරලා ඉවරලා යටට දානවා කැට කොන්ක්‍රීට් තට්ටුව. මේක දාන්නේ පොළව මඩ වෙනවා වළක්වන්න. මේ දාන්නේ පොළව මට්ටම් කරන්න. අර කොන්ක්‍රීට් පටිය නිර්මාණය කිරීමේදී හොඳ තලයක් ලබා ගන්න. සමහර අවස්ථාවලදී පුතේ මතක තියාගන්න මේ කොන්ක්‍රීට් පටියට කම්බිත් දානවා. එවැනි අවස්ථාවක හොඳ මට්ටම් තලයක් ලබා ගැනීමේ අරමුණෙන් අපි කැට කොන්ක්‍රීට් තට්ටුව දාන බව. කැට කොන්ක්‍රීට් තට්ටුවෙන් බලාපොරොත්තු වන ප්‍රයෝජන මෙන්න කපා ගන්නා ලද අත්තිවාරම් කාණුව තුල පස හා කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහාත් එහෙම නැත්නම් කැට කොන්ක්‍රීට් තට්ටුවත් ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් කියලා කියනවා. ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් ඉංග්‍රීසියෙන් කුමක් සඳහාද? කපා ගන්නා ලද අත්තිවාරම් කාණුව තුල පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහාත් පසට ආවරණයක් සැලසීම සඳහාත් කැට කොන්ක්‍රීට් තට්ටුව උපකාරී වේ. පසට ආවරණයක් කපා ගන්නා ලද අත්තිවාරම් කාණුව තුල පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහාත් පසට ආවරණයක් සැලසීම සඳහාත් කැට කොන්ක්‍රීට් තට්ටුව උපයෝගී වෙනවා. එමගින් පස් වර්ග මිශ්‍ර නොවි ඔන්න ඊළඟ වාසිය එමගින් පස් වර්ග මිශ්‍ර නොවි අත්තිවාරම ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරගන්න දෙනු ලැබේ. යට තිබෙන පස් උඩින් දාන කොන්ක්‍රීට් පටියත් එක්ක මිශ්‍ර වුණොත් ලොකු ගැටලුකාරී තත්ත්වයක්. එහෙනම් ඔබ අහන්න පුළුවන්. කැට කොන්ක්‍රීට් තට්ටුවට මිශ්‍ර වෙන්නත් පුළුවන්. පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කැට කොන්ක්‍රීට් තට්ටුවේ අරමුණ ශක්තිය දරා ගැනීමද? භාරය සම්ප්‍රේෂණය කිරීමද? නැහැ. මඩ නොවී පවත්වා ගැනීම. පසත් එක්ක වෙන් කර ගැනීම. ඒ නිසා කැට කොන්ක්‍රීට් තට්ටුව දාලා ඊට උඩින් කොන්ක්‍රීට් පටිය දානකොට කොන්ක්‍රීට් පටිය ගෑවෙන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ සම්පූර්ණ කිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කරගෙන දෙනු ලැබේ. කොච්චර ලස්සනද මේ સિદ્ધාන්ත කාරණා. මෙම කැට කොන්ක්‍රීටය බොහෝ විට සියලු අත්තිවාරම් වර්ගයේ පතුලේලනු ලැබේ. බොහෝ විට අනිවාර්යයෙන්ම දායතුයි. බොහෝ තැන්වල දානවා. පොළොව යටි කිරීමේදී මේ කැට කොන්ක්‍රීට් තට්ටුව කියන අනිවාර්ය වෙනවා. අපි රූප සටහනේ පෙන්වන්නේ නැහැ. මේ සඳහා මිලිමීටර 50 පමණ ඝනකම දුර්වල කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කළ හැක. දුර්වල කොන්ක්‍රීට් මිශ්‍රණයක්. මතක තබා ගන්න මේ සඳහා කිසිසේත්ම කම්බි දාන්නේ නැහැ. සුසංහසනය කරන්නෙත් නැහැ. සුසංහසනය කරන කම්බි කුරු දාලා කොටන්නේ. එක දෙයක් කරනවා තාප්ප මූලක්. මේ කොන්ක්‍රීටය දාලා මේ ආකාරයට තාප්ප මූලක්. තාප්ප මූලක් කියලා කියනවා මේ වගේ ලී මිටක් එක්ක හදාගත්ත යකඩ බර තැටියක් වගේ දෙයකින් මේ හොඳට තලනවා. කොන්ක්‍රීටය තලනවා. තලනකොට තමයි මේක හතර වටේට ස්ප්‍රෙඩ් වෙලා පොළවත් එක්ක හොඳට අල්ලගන්නේ. එයත් එක්තරා විදිහක සුසංහසන ක්‍රියාවක්. අපි අර කරන අතින් සුසංහසනය, කම්පක යන්ත්‍ර භාවිතයේ සුසංහසනය කියන කාරණාවේ ඔබට බහැරට ගියපු ක්‍රියාවලියක්. මොකද්ද පුතේ ඒකට හේතුව? අපිට මේ කරන්න ඝනකමක් නැහෙනේ. ඝනකම තියෙන්නේ
මිලිමීටර 50යි අඟල් 2යි. අඟල් 2ක් සුසංහසනය කරන හොඳම ක්‍රමය තමයි තාප මූලකින් කොටනවා කියන කාරණා. ඊළඟ මතක තියාගන්න අත්තිවාරම් කාණුවේ පතුල තද පස්වල සමන්විත නම් මේ අවශ්‍ය නොවේ. තද පස් මඩ නැති පසක් තියෙනවා නම් මේක අවශ්‍ය නැහැ. අර තාප මූලෙන් නිකම් පස් ටික විතරක් හොඳට කොටලා අරගෙන තලලා අරගෙන කැට කොන්ක්‍රීට් තට්ටුව භාවිතා නොකලත් ප්‍රශ්නයක් නැහැ. තාම වැදගත් කාරණා. සිහියෙන් කල්පනා කරන්න. දැන් මේ දුර්වල කොන්ක්‍රීට් මිශ්‍රණය අපි කොන්ක්‍රීට් පාඩම මේ විද්දී ඉගෙනගෙන හමාරයි. මොන වගේවද? 1 3 6 1 4 8 මෙන්න මේ කොන්ක්‍රීට් මිශ්‍රණ තමයි බොහෝ වෙලාවට කැට කොන්ක්‍රීට් තට්ටුව සඳහා භාවිතා කරන බොහෝ අවස්ථාවලදී 1 4ට කොන්ක්‍රීට් මිශ්‍රණයත් භාවිතා කරන බව මතක තබා ගන්න. අපි ඊළඟට දුවේ තේනවා අත්තිවාරම් පටිය strip of foundation. අර මතකද කොන්ක්‍රීට් පටියක් ආවා. ඒ තමයි පටි හරහා තමයි පොළොවට මේ භාරය සම්ප්‍රේෂණය වන්නේ. අත්තිවාරම් පටිය strip of foundation. ගොඩනැගිල්ලක සම්පූර්ණ බර පොළවට සම්ප්‍රේෂණය කෙරෙන කොන්ක්‍රීට් පටිය අත්තිවාරමේ පහළින්ම පිහිටි ඒකකයයි. මේ බොහෝ විට සාමාන්‍ය කොන්ක්‍රීට් හෝ වැරගැන්වූ කොන්ක්‍රීට් හෝ මෙයා බොහෝ වෙලාවට හදන්න පුළුවන් සාමාන්‍ය කොන්ක්‍රීට් එකකින්, තනි කොන්ක්‍රීට් එකකින්. ඒ වගේම වැරගැන්වූ කොන්ක්‍රීට් එකකින් හදන්නත් පුළුවන්, කළුගල් හෝ වෙනත් ද්‍රව්‍යයක් යොදා නිර්මාණය කරන්නත් පුළුවන්. පල්ල සහ උස පිරිමැවුම් කරුවන් විසින් තීරණය කරයි. පල්ල සහ උස පිරිමැවුම් කරුවන් විසින් තීරණය කරයි. එතකොට කුමක්ද මේකේ අන්තර්ගතය වෙන්නේ? කොන්ක්‍රීට් පුළුවන්. කොන්ක්‍රීට් වලට කම්බි දාලා වැරගැන්වූ කොන්ක්‍රීට් වලින් හදන්නත් පුළුවන්. කොන්ක්‍රීට් වලින් නැතුව කළුගල් ගඩොල් වලින් හදන්නත් පුළුවන් කොන්ක්‍රීට් පටිය. මොකද්ද මේ කොන්ක්‍රීට් පටිය කියලා කියන්නේ? ආයෙත් ඔබට මම පෙන්නන්න. මෙන්න මේ ආකාරයට බලන්න. ඔන්න අත්තිවාරම් කාණුව කැපුවා. ඔන්න අත්තිවාරම් කාණුව කැපුවා. ග්‍රවුන්ඩ් ලෙවල්. GL. කැට කොන්ක්‍රීට් තට්ටුව දැම්මා. අන්න නිර්මාණය කරා කොන්ක්‍රීට් පටිය. අත්තිවාරම් පටිය. මේ කුඩ තමයි කයුරු බැම්ම බඳින්නේ. පොළොව මට්ටමෙන් ඉහළට. මේ කුඩ බිත්තිය. මේ තමයි කොන්ක්‍රීට් පටිය කයුරු බැම්ම. කොන්ක්‍රීට් පටිය මේ මොකද්ද පුතේ? කයුරු බැම්ම. මේ වචන මතක තබා ගන්න. බැම්ම මේ මොකද්ද? බිත්තිය. මේ යටම තියෙන්නේ කැට කොන්ක්‍රීට් තට්ටුව. යට තිබෙනවා මොකද්ද පුතේ? කැට කොන්ක්‍රීට් තට්ටුව. පැහැදිලිද? right. දැන් මේ කොන්ක්‍රීට් පටිය ස්ට්‍රිප් එක ගැන තමයි මේ අපි කතා කරේ. අපි ඊළඟට යමු. එහෙම නැත්නම් මේ ස්ට්‍රිප් එක කොන්ක්‍රීට් පටිය අත්තිවාරමේ පහළින්ම තියෙන ඒකකය මේ හරහා තමයි බර පොළවට සම්ප්‍රේෂණය වන්නේ. මේ හදන්න පුළුවන් කොන්ක්‍රීට්, වැරගැන්වූ කොන්ක්‍රීට්, කළුගල්, ගඩොල්, සිමෙන්ති බ්ලොක් ගල් වලුත් පුළුවන්. පසුපිරවුම බෑක්ෆිල්. පසුපිරවුම බෑක්ෆිල්. අර අපි දෙපැත්තේ පුරවන කෑලි දෙකම මේ තියෙන්නේ හොඳට බලා ගන්න මේ. බෑක්ෆිල් මේ බෑක්ෆිල්. මෙතන තියෙන ෆිල් එකට කියන්නේ ගෙබිම යට පස් පෙරවුම. මේකට කියනවා බෑක්ෆිල් පසුපිරවුම. ගෙබිම යට පිරවුම, පසුපිරවුම කියන වචන දෙක භාවිතා කරනවා. අත්තිවාරම් කාණුව බිත්තිය කයුරු බැම්ම අතර පිහිටි හිස් අවකාශය සුදුසු පස්වරයකින් පුරවනු ලැබේ. සුදුසු පස්වරයකින් පුරවනු ලැබේ. ඒවා තුනී ස්තර වලින් එලා ජලය දමා තලා සකස් කරගනු ලබයි. මෙමගින් පසේ හිඩස් ප්‍රමාණය අඩු කොට ඝනත්වය වැඩි කරයි. මෙම පස්පිරවුම පසුපිරවුම ලෙසත් හඳුන්වයි. පස්පිරවුම පසුපිරවුම ලෙසත් හඳුන්වයි. දැන් මේ පසුපිරවුමත් එක්කම තමයි එන්නේ මේ තිබෙන්නේ. මේ පසුපිරවුමත් එක්කම එනවා දරුවෝ ගෙබිම යට පස්පිරවුම. ගෙබිම අභ්‍යන්තරේ. ඒකටත් අපි මේ ආකාරයට යෝජිත ගොඩනැගිලි කොටසේ ඇතුළත කයුරු
බිත්තිය අතර පිහිටි පොළව මට්ටමේ සිට තෙත් නිවාරණ වැටියේ මට්ටම දක්වා අපද්‍රව්‍ය වලින් තොර සුදුසු පස් වර්ගයක් කෙරෙන පිරුම ගෙබිම යට පස් පිරුමයි. මෙයද පසු පිරුමෙන් තුනී ස්තර වලින් එලා ජලය දමා තැලිය යුතුය. දැන් අපි මේ ස්ථාන දෙක පිළිබඳව නැවතත් ඔබට මා ඉතාම ලස්සනට පෙන්නනවා. හරි රූප සටහන සහිතව පෙන්නනවා. හොඳට බලා ගන්න. මේ තියෙන්නේ පසු පිරවුම බැක්ෆිල්. ගෙබිම යට පස් පිරවුම මේ පොළව ඉඳලා ඇතුළ කෑල්ල අත්තිවාර මට්ටම දක්වා අවුස්සනවා. කයුරු බැම්ම දක්වා අවුස්සනවා. කොන්ක්‍රීටයට ඉඩ තියාගෙන කොන්ක්‍රීටය දාන්න ඉඩ තියාගෙන. මේ කොන්ක්‍රීටයේ මේ ප්‍රමාණය අඟල් දෙකක් විතරනේ. අඩියක් විතර පස් වලින් පිරෙනවා. මේ ප්‍රමාණයත් එක්ක ඔබට මෙන්න මේ සංකේතය දාලා පෙන්නනව නේද? මේ සංකේතයෙන් පෙන්නන්නේ මේක කුඩා කරලා පෙන්නන බව. එතකොට මෙන්න මේ ප්‍රමාණය අඩි 1/2ක් විතර මේක මිලිමීටර 50ක් විතර. ඒ නිසා අපි කියනවා පොළොව මට්ටමේ ඉඳලා කයුරු බැම මතු පිටනම පස් පුරවනවා කියලා. ඒක ගෙබිම යට පස් පිරවුම මේක පස් පිරවුම. දැන් ඔබට මේ රූපයෙන් පේන්නේ මේ රූප සටහනෙන් ඔබට පේනවා මේ පස් දානකොට තලනවා පස් තලනවා කම්පැක්ටිං මැෂින් එකක්. කම්පැක්ටිං මැෂින් එකක් සොයිල් කම්පැක්ටිං මැෂින් එකක්. මේ ෆුට් එක මේ පාදයේ වේගයෙන් ඉහළ පහළ යනවා කම්පනයක් සහිතව අර පස් තැලෙනවා කියන කාරණාව. මම දැන් මේ ස්ථාන දෙක පස් පුරවන ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කරනවා. පස් පුරවන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය යොමු කරනවා. ඒක backfill and අනිත් එක backfill and filling under flow දෙකම කරන ආකාරය. filling under flow. ඔබේ පොතේ සටහනක් දාගෙන තියාගෙන ඔබේ නෝට් එකේ සටහනක් දාගෙන තියාගෙන කොහොමද මේ කාර්යය කරන්නේ? අමතර දත්තයක්. එහෙම නැත්නම් පස් පිරවුම හා ගෙබිම යට පස් පිරවුම හා ගෙබිම යට පස් පිරවුම. එක පියවර. දැන් අපි මුලින්ම මේ පස් පිරවීම සඳහා සුදුසු පාෂාණ තට්ටුවක් තෝරා ගත යුතුයි. සුදුසු පසක් තෝරා ගැනීම. දැන් එහිදී ලියන්න පුළුවන් ඔබට වරහන් ඇතුළේ ලියන්න පුළුවන් ගල් බොරළු සාකමය සත්වමය අපද්‍රව්‍යයන්ගෙන් තොර බලියා ගන්න ගලපලා සාකමය සත්වයන් අපද්‍රව්‍යයන්ගෙන් තොර. ඒ වගේම පසේ වැලි ගොඩාක් නැති මැටි හා වැලි සුදුසු ප්‍රමාණයේ අන්තර්ගත සුදුසු පසක් තෝරා ගන්නවා. මේ සුදුසු පස තෝරාගෙන දෙවන පියවර විදිහට අපිට මේ තැලීම කාර්යය කරන්න නම් පුතේ අපි පස් තලනවා කියලා කියන්නේ පස ඇතුළේ තියෙන වාතාවකාශ මේ වාතාවකාශය ඉවත් කරලා ඒ තුරට පස් පුරවනවා. ඒක තමයි අපි කම්පැක්ටිං පස් තලනවා කියලා කියන්නේ. මේකට අපි අනිවාර්යෙන් ජලය දාන්න ඕනේ. මේ ජලය සුදුසු ප්‍රමාණයට අන්තර්ගත වුණාම තමයි අර කොන්ක්‍රීට් සුසංහසනය කරනවා. කොන්ක්‍රීට් වල වාතාවකාශය ඉවත් කරනවා වගේ පස් අංශ තුල තිබෙනා වූ වාතාවකාශයත් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේට අපි සුදුසු ප්‍රමාණයෙන් පස ජලයෙන් තෙත් කිරීම සුදුසු ප්‍රමාණයන්ගෙන් පස ජලයෙන් තෙත් කිරීම. මේ තෙත් කරන ප්‍රමාණය කොහොමද කියලා කියනවා නම් වතුර දාලා හුදුවට මිශ්‍ර කරනවා. මිශ්‍ර කළා මේ පසෙන් කිසියම් ප්‍රමාණයක් අතට අරගෙන මේ අපි අතෙන් ගුලි කරනවා. ගුලි කරන අවස්ථාවේදී ඇඟිලි පුරුක් අස්සෙන් මේ මඩ යනවනම් පසේ ජලය වැඩි. තලන්න බෑ. තැලෙන්නේ නැහැ. ඒ වගේම අපි මේම ගුලි කරලා අතහරිනකොට බෝලයක් වෙන්නේ නැතුව ඒ පස් ටික දිගහැරෙනවා නම් වතුර මදි. හරි ප්‍රමාණයක් ගල ගෙඩියක් ගුලි කරනවා වගේ මෙහෙම ගුලි කරනකොට ඒ පස් ටික ගුලි වෙන්නත් ඕනේ. අතේ මඩ තැවරෙන්නත් බෑ. මෙන්න මේ සුදුසු ජල ප්‍රමාණය අත්දැකීමෙන්ම තමයි ඒ මිශ්‍ර කරන්න අත්දැකීමෙන්ම තමයි කරන්න ඕනේ.
කිසියම් අවස්ථාවක අපි වතුර එකතු කරනකොට වතුර වැඩි වුණා නම් ඒවා වේලෙන්න හැරලා හරි ප්‍රමාණයකම් බලන් ඉන්නවා. වතුර ප්‍රමාණය මදි නම් තව වතුර වැඩිපුර ඉහලා මිශ්‍ර කරලා ගන්නවා. අන්නේ පස තමයි ජලය රැදි පස තමයි මේ මිශ්‍ර කිරීම තැලීම කාර්ය සඳහා සුදුසු වන්නේ. තුන්වෙනි කරුණ විදිහට මතක තබා ගන්න ඉතා වැදගත් කරුණු ටිකක් මේ කියන්නේ. අපි මෙන්න මේ භූමිය නම් මේ භූමියේ මේ ආකාරයට තුන්වෙනි ආකාරයට අනුව මෙන්න මෙහෙම භූමියක් තිබෙනවා නම් ඕකනේ අපි තලන්න වෙන්නේ. මේ කොටස් අපි කපලා ඉවත් කරගන්න ඕනේ. මේක මට්ටමකට ගන්න ඕනේ. ඔය ටික කපා ඉවත් කළා එක මට්ටමකට ලෙවල් කරගන්න ඕනේ. එක මට්ටමකට ලෙවල් කරගන්න ඕනේ. අපද්‍රව්‍ය කොටස් කුණු රොඩු ඒ තියෙන ඒවා දාලා එක මට්ටමකට ලෙවල් කරගෙන පුළුවන් නම් කම්පැක්ටරේ අර තලන මැෂින් එකෙන් මේ පිහිටි පොළව තලා ගන්නවා. දැන් අපි හිතුව මෙන්න මේ ටික පුරවන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය දක්වා පුරවන්න වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික ලෙවල් කරගන්නවා. ලෙවල් කරගෙන අපි ඊළඟ පියවරේදී හොඳින් මතක තබා ගන්න අර ලිහිල් පස් අපි පස් පිරවීම සඳහා භාවිතා කරන පස ජලයෙන් තෙමාගත්ත පස් මෙන්න මේ ආකාරයට 150ක් උසට තමයි එලන්නේ. කොච්චර මීට වඩා කම්පැක්ටින් මැෂින් එකක් කොච්චර බර යන්ත්‍රයක් භාවිතා කරත් දරුවෝ හොඳින් මතක තියාගන්න පස් ලේයර් එක 150ට වඩා තැලෙන්නේ නැහැ. පස් ලේයර් එක මිලිමීටර 150ට වඩා තැලෙන්නේ නැහැ. 150කට ඒකාකාර ලේයර් එකක් අසුරා ගත යුතුයි. මේ අසුරාගෙන ඉවර වෙලා මේ හොඳින් කම්පැක්ට් මැෂින් එකක් භාවිතා කරමින් මේ හොඳට තලා ගන්නවා. ඒ තලනකොට තමයි පස්වල අභ්‍යන්තරයේ තිබෙන වාත අවකාශය ඉවත් වෙලා පස් අභ්‍යන්තරයේ තිබෙන වාත අවකාශය ඉවත් වෙලා ඒ තුළට පස් අංශු පිරෙන්නේ. පැහැදිලිද? පස්වල තිබෙන වාත අවකාශය ඉවත් කළා ඒ තුළට පස් පිරීලා මෙයාගේ ඝනත්වය පසේ ඝනත්වය වැඩි වෙන්නේ. එහෙම හොඳට පිරුණු තැළුණු පසක තවදුරටත් ජලය යනකොට ජලයෙන් තෙත් වෙලා මේ පස බෙරි වෙන්නේ නැහැ. ඇයි? ඇතුළේ හිස් අවකාශනේ ජලාංශ වලට ගමන් කරන්න බෑ. අන්න ඒ தത്വයට තලා ගන්න එක තමයි කියන්නේ පස්වල ඝනත්වය වැඩි කරනවා කියලා. මෙන්න මේ ආකාරයට 150න් 150 ලේයර් යොදීම තමයි අර ලොකු විශාල පස් කන්දක් පවා බෑවුමක් පවා පස්වලින් පුරවා ගන්න. එකවර පස් ගොඩක් දාලා තැලුවොත් කවදාවත් පස් තැලෙන්නේ නැහැ. ඒක මෝඩ ක්‍රියාවක්. මෙන්න මේ ක්‍රියාදාමයන් ටික මතක තියාගන්න. ගෙබිම යට පස් පිරවම හෝ පස් පිරවම කියන මේ කාර්ය දෙක සඳහාම භාවිතා කරන බව. අපි ඊළඟට එනවා තෙත් නිවාරණ වැටිය. දැන් ඔන්න අපි කොන්ක්‍රීට් පටිය නිර්මාණය කරා. කොන්ක්‍රීට් පටිය මත කයුරු බැම්ම නිර්මාණය කරා. කයුරු බැම්ම පොළොව මට්ටමින් ඉහළට නිර්මාණය කරා. අනිවාර්යෙන් පොළොව මට්ටමින් ඉහළට නිර්මාණය කළා. ඒ මත තෙත් නිවාරණ වැටිය ඩෑම් ප්‍රූෆ් කෝස් භාවිතා කරනවා. මේ ඩෑම් ප්‍රූෆ් කෝස් එකෙන් සිදුවන කාර්යභාරය කුමක්ද? කේශාකර්ෂණ ක්‍රියාවලිය යටතේ පොළවේ අන්තර්ගත පාංශු ජලය බිත්ති දෙකේ ඉහළට ගමන් කොට බිත්ති තෙත්වීම තෙමීම වැළැක්වීමට තමයි අපි තෙත් නිවාරණ වැටිය යොදන්නේ. මේ කුමක්ද? පස්වල අඩංගු පාංශු ජලය කේශාකර්ෂණ ක්‍රියාවලිය ඔස්සේ අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළට යාම වැළැක්වීම සඳහා කයරු බැම්ම මත එනනු ලබන බාධකය තෙත් නිවාරණ වැටිය ලෙස හඳුන්වයි. පොළවේ අඩංගු පාංශු ජලය කේශාකර්ෂණ ක්‍රියාවලිය ඔස්සේ අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළට ගමන් කිරීම වැළැක්වීමට කයරු බැම්ම මත යොදන බාධකය තෙත් නිවාරණ වැටිය කියලා අපි හඳුන්වනවා. පැහැදිලිද? මේ තෙත් නිවාරණ වැටිය දාන්න අපි කිව්වත් මේ කයරු බැම්ම මත කයරු කපරාරුවක් යදන්න ඕනේ. අන්න කයරු කපරාරුව 1/3 සෙමෙන්ති වැලි බදාමය භාවිතා කරනවා මිලිමීටර 20ක් ඝනකමට. රළුවට එළීමෙන් පසු ඒ මත දානවා උණු කරන තාර උණු කරනවා. ඒ වගේම මතක තබා ගන්න තඹ ඇලුමිනියම් ප්ලාස්ටික් වැනි තහඩු වෙනත් වැඩි දියුණු කළ ආලේපනද මේ සඳහා භාවිත කළ හැකියි.
තහඩු වෙනත් වැඩි දියුණු කරන ආලේපන තාර වගේ දේවල් උණු කරලා දාන්න පුළුවන්. දැන් මේ රූප සටහනේ පේන්නේ අර වගේ තහඩුවක් දාපු ස්ථානයක්. ඊට පස්සේ තමයි අන්න බැම්ම නිර්මාණය කරන්නේ. දැන් මේ යට තියෙන බැම්මද? ඔව්. කයුරු බැම්මනේ. මේ තියෙන කයුරු බැම්ම. මේ තියෙන කයුරු බැම්ම. කයුරු බැම්ම මොනාගෙන් හදන්න පුළුවන්ද? ගඩොලනොත් පුළුවන්. කයුරු බැම්ම කළු ගලනොත් පුළුවන්. කයුරු බැම්ම බ්ලොක් ගල්වලනොත් පුළුවන්. ඒක පළලයි. ඊට පස්සේ තමයි බිත්තිය නිර්මාණය කරන්නේ. වරද වටහා ගන්න එපා. හරි? right. ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබන භූමියේ එසුළුම් ධාරිතාවය ගොඩනැගිල්ලේ ස්වභාවය මෙන්ම එම ප්‍රදේශයේ පවතින පාරිසරික භාර හා කම්පන භාර සලකා ඊට ගැළපෙනසේ අත්තිවාරම කුමක්දැයි පිරිමිවන් කරුවන් තීරණය කරනවා. අත්තිවාරම් වර්ගය කුමන වර්ගයේ අත්තිවාරමක්ද කියලා. දැන් අපි ඊළඟට යන්න තියෙන්නේ අත්තිවාරම් වර්ගවලට. මේ අත්තිවාරම් වර්ග ගැලපෙන්නා වූ අත්තිවාරම් වර්ග අත්තිවාරමක හැඩය සහ ගැඹුර අනුව අත්තිවාරම් වර්ග කෙරෙනවා. අත්තිවාරමක හැඩය ගැඹුර අනුව අත්තිවාරම් වර්ගීකරණය වෙනවා. අපි ඊළඟ පරිච්ඡේදයේදී සාකච්ඡා කරනවා කොහොමද හැඩය අනුව සහ ගැඹුර අනුව අත්තිවාරම් වර්ගීකරණය වෙන්නේ කියලා.